උදෑසනක් සියලු දෙනාටම සුබ උදෑසනක් සුබ උදෑසනක් මෙතනිය අද මේ අපි ජාතික පසළොස්වන කළමනාකරණ ආයතනය විසින් ගිය සතියේ ඉඳන් අපි මේ ආරම්භ කරන්න යෙදුනා ආහාර සුරක්ෂිතතාවය සඳහා පසළොස්වන තාක්ෂණය කියලා වැඩසටහනක්. මේ වැඩසටහන යටතේ අපි සෑම සතියකම ආහාර සුරක්ෂිතතාවය සහ පසළොස්වන තාක්ෂණයට අදාළ දේශනයක් මාර්ගගත ක්‍රමයේ ඔස්සේ පවත්වන්න තීරණය කරා. මෙහිදී ඇත්තටම අපි ආයතන වශයෙන් අපි සාමාන්‍ය විදිහට අපි වැඩසටහන් කරගෙන යනවා ක්ෂේත්‍රයට ගිහිලා සහ ආයතනට ඇවිල්ලා. ඊට අමතරව මේ දැනට තියෙන ප්‍රවාහන අර්බුදයට පිළියමක් හැටියටත් දිවයින පුරාම ඉන්න විසිරලා ඉන්න අපේ මේ විෂය පිළිබඳ උනන්දුවක් දක්වන සහ ව්‍යවසායකින්ට ඒ දැනුම අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා තමයි මාර්ගගත ක්‍රමයේ ඔස්සේ මේ කාලමාලාව පටන් ගන්න අපි තීරණය කරේ. ඒකේ අපි සමාරම්භක වැඩසටහන ගිය සතියේ පැවැත්වුවා. දැන් අද ඉඳන් තමයි අපි විෂය පිළිබඳ දේශන පටන් ගන්නෙ. ඒකෝට අද අපි කරන්න තීරණය කරේ දැනට කාලෝචිත මාතෘකාවක් පිළිබඳ ආහාර එළවලු සහ පළතුරු විජලනය පිළිබඳ. මේ පිළිබඳ අවශ්‍ය තාක්ෂණික කරුණු සහිත දේශනයක් තමයි පැවැත්වීම නියමිත වෙලා තියෙන්නේ. මේ දේශනේ පවත්වන්නේ අපේ ආයතනයේ ප්‍රධාන පර්යේෂණ නිලධාරී ආචාර්ය නිලන්ති විජේවර්ධන මහත්මිය විසින්. එතුමිය වසර ගණනාවක් වසර 20ක අධික කාලයක් පර්යේෂණ සංවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂින් තියෙන නිලධාරිනියක්. විශේෂයෙන්ම මේ ආහාර සැකසීම, ආහාර සංරක්ෂණය, කල්තබා ගැනීම වගේ මේ විෂය පිළිබඳ විශාල දැනුමක් තියෙන අධ්‍යක්ෂින් තියෙන නිලධාරිනියක් හැටියට මේ අවස්ථාවට සම්ප්‍රදායිකත්වයට සම්බන්ධ වෙන්නේ. ඉතින් අද දින මේ පැවැත්වෙන වැඩසටහනෙන් සම්බන්ධ වෙලා තියෙන ඔබ සියලු දෙනාටම මේ අවශ්‍ය දැනුම උපරිම ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආචාර්ය නිලන්ති විජේවර්ධන මහත්මියට මම මේ අවස්ථාවේදී දේශනය කටයුතු ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. දැසනක් හැම දිනටම ස්තුති වාසන මහත්මයා වැඩසටහන පිළිබඳ හඳුන්වා දීම ගැන ජාතික පසුවසන කළමනාකරණ ආයතනය මගින් ආහාර සුරක්ෂිතතාවය සඳහා පසුවසනු තාක්ෂණය කියන තේමාව යටතේ අපි දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කරලා තියෙනවා. ඒකෙන් අද අපි පවත්වන්නට යෙදෙන්නේ ආහාර විජලන තාක්ෂණය. එහෙම නැත්නම් එළවලු පළතුරු විජලන තාක්ෂණය පිළිබඳ දේශනයක්. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට දැන් මේ කාලේ ගොඩාක්ම උනන්දුවක් තියෙන ආහාර කර්මාන්ත ආහාර ක්‍රම වේදයක් ඒත් එක්කම දේශීය සහ විදේශීය වෙළඳපොළ දෙකම වැදගත් ආකාරයකින් ආදායක වෙන්න පුළුවන් ව්‍යවසායකයන්ට මේ ක්‍රමවේදයන් සඳහා. ඉතින් අපි යමු අපේ අද දේශනයට. මෙතනදී එළවලු පළතුරු විචලන තාක්ෂණය එළවලු පළතුරු විජලන තාක්ෂණ මම හිතන ඔක්කොටම පේනවා ඇති නේද ස්ක්‍රීන් එක. එළවලු හා පළතුරු විජලන තාක්ෂණය පිළිබඳව තමයි අපි කතා කරන්නට යන්නේ. ඇත්තටම මේ ආහාර තාක්ෂණ ක්‍රමවේදය අපි මොකද මේ වගේ ආහාර සංරක්ෂණ ක්‍රමවේදයක් සඳහා යොමු වෙන්න අවශ්‍යතාවය කියලා බැලුවොත් අපි දන්නවා එළවලු පළතුරු කියන්නේ අස්වැන්න නෙලලා ඊටාම කෙටි කාලයකින් අපිට ප්‍රයෝජනයට ගන්න බැරි වෙන තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒක නිසා අපිට විවිධ ක්‍රමවේදයන් වලට යොමු වෙන්න වෙනවා. නියමාකාරයෙන් මේ එළවලු පළතුරු ඉදිරි පරිභෝජනය සඳහා සංරක්ෂණය කරගන්න. ඉතින් මේක වඩාත්ම
ප්‍රශ්නයක් වෙන අවස්ථාවක් වෙන්නේ වාර අවාර ලෙස අස්වනු ලැබෙන එළවලු පළතුරු සඳහා විශේෂයෙන් පළතුරු සඳහා විශේෂයෙන්ම අපි උදාහරණ විදිහට කොස් දෙල් වගේ භෝග ගන්නකොට අවුරුද්දේ යම්කිසි කාලයක් තියෙනවා ඊටාම වැඩි අස්වැන්නක් ලැබෙන. ඉතින් මේ කාලේදී ඒ ලැබෙන අස්වැන්න අපිට ආහාරයට ප්‍රමාණවත් තරමට වඩා වැඩියෙන් තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට වෙන්නේ ආහාරයට අවශ්‍ය කරන ප්‍රමාණය අපි ලබා ගත්තට පස්සේ ඉතුරු ප්‍රමාණය හානියකට ලක් වෙනවා. ඉතින් මේ වගේ විශේෂයෙන්ම ඒ වගේ තත්ත්වවලට විසඳුමක් විදිහට අපිට විජලන තාක්ෂණය ආහාර සංරක්ෂණ ක්‍රමවේදයක් විදිහට ඉතාම වැදගත් වෙනවා. දැන් අපි ආහාර සංරක්ෂණය ගැන කතා කරද්දී මේ ඇයි අපි ආහාර සංරක්ෂණයකට යන්නේ මේ ආහාර අපිට තියාගන්න බැරි නිසා වැඩි කාලයක් තියාගන්න නැවුම් විදිහට හරි සැකසුව ආහාර විදිහට හරි වැඩි කාලයක් තියාගන්න බැරි වෙන නිසා තමයි අපි ආහාර සංරක්ෂණ ක්‍රමවේදයන් වලට යොමු වෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේකෙන් ප්‍රධානම දේ තමයි මේ ශුද්ධ ජීවීන් මගින් සිදුවන ආහාර නරක වීම. ඉතින් ඒක අපි ආහාර සංරක්ෂණ ක්‍රමවේදයේදී ඊටාම වැදගත් අවධානයක් යොමු කරන්න ඕනේ දෙයක්. ශුද්ධ ජීවීන් මගින් කොහොමද මේ ආහාර නරක වෙන්නේ? එමනම් අපි කොයි ආකාරයෙන්ද මේ ශුද්ධ ජීවී හානි වළක්වන්න කටයුතු කරන්න කියලා. ඉතින් එකක් තමයි අපි මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී ශුද්ධ ජීවීන්ගෙන් තොරව තබා ගන්න අවශ්‍ය කරන පරිසරය සකස ගන්න ඕනේ. හොඳ සනීප ආරක්ෂාවක් මත පරිසරයක් අපි තබා ගන්න ඕනේ. ශුද්ධ ජීවීන්ගෙන් තොර පරිසරයක නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරන්න. එහෙම නැත්නම් යම් ආකාරයකින් මේ ශුද්ධ ජීවීන් ආහාර වලට එකතු වුණොත් අපිට විවිධ ක්‍රම පාවිච්චි කරලා මේ ශුද්ධ ජීවීන් මේ වගේ ඉවත් කරන්න හැකියාව තියෙනවා. ඊළඟට අනිත් දේ තමයි ශුද්ධ ලාස්ට් ස්ලයිඩ් එක පොඩ්ඩක් දාන්න පුළුවන්ද? මොකද්ද? ලාස්ට් ස්ලයිඩ් එක පොඩ්ඩක් දාන්න පුළුවන්ද? ඒ ශුද්ධ ජීවීන්ගෙන් ඊළඟට තමයි ශුද්ධ ජීවී වර්ධනයට අවශ්‍ය කරන පරිසරය අපි වෙනස් කරගන්නට ඕනේ. මොකද අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලංකාවේ අපි ගෙදරදී පාවිච්චි කරන ඊටාම ජනප්‍රිය ක්‍රමවේදයක් තමයි මේ ආහාර නරක වීම වළක්ව ගන්න ඊටාම වැඩියෙන් පාවිච්චි කරන ක්‍රමවේදයක් මේ අඩු උෂ්ණත්වය තත්ත්වයේ ෆ්‍රිජ් එකක දානවා. ෆ්‍රිජ් එකක දාලා නැවුම් වල පළතුරු තියාගන්න පුළුවන්. සමහර වෙලාවට සකස් කරපු ආහාර තියාගන්නත් හැකියාව තියෙනවා. ඉතින් තව ක්‍රමවේදයක් තමයි අද අපි කතා කරන වියලීම. ඒ කියන්නේ ආහාරයේ තෙතමනය යම්කිසි දුරකට අඩු කරලා ආහාර කල් තියාගන්න. ඒත් එක්කම නිර්වායු තත්ත්වයටදී හෝ යම්කිසි රසායන ද්‍රව්‍යයක් පාවිච්චි කරලා අපිට පුළුවන් ආහාර කල් තියා ගැනීම සිදු කරන්න. ඉතින් ඔය වගේ ක්‍රම මගින් ආහාර ශුද්ධ ජීවීන් මගින් වෙන හානිය වළක්වන්න අපිට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඉතින් මේ ශුද්ධ ජීවීන් විතරක්ම නෙමෙයි ආහාර නරක වෙන්න හේතු වෙන්නේ. ආහාරවල අපි කියන සංජීරණයක් සිද්ධ වෙනවා. ආහාරයේ ඇතුළෙම නැත්නම් එළවලු පළතුරු තුලම යම්කිසි නරක වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඔය දේ මේ ආහාර සංරක්ෂණයේදී අපි වඩාත් අවධානය යොමු කරන්නට ඕනේ දෙයක්. ඉතින් මෙතනදී අපි දන්නවා ගොඩක් වෙලාවට මේ එළවලු පළතුරු වල එන්සයිම් අඩංගු වෙනවා කියලා. මේ එන්සයිම් මගින් විවිධ වෙනස්කම් ඇති කරන්නට පුළුවන්. අපි දන්නවා පාට වෙනස් වෙනවා, රසය වෙනස් වෙනවා, විවිධ දේවල් වෙනස් වෙනවා මේ එන්සයිම් හා සම්බන්ධ වෙන විවිධ ප්‍රතික්‍රියා නිසා. ඉතින් ඒ දේවලු ඒ කියන්නේ එන්සයිම් වගේ දේවල් වලින් සිදුවන හානිය සංජීරණයට පත්වීම වැළැක්වීමේ ක්‍රියාවලිත් අපි ආහාර සංරක්ෂණයේදී අවධානය යොමු කරන්න ඕනේ දේවල්. දැන් විශේෂයෙන්ම අපි එළවලු පළතුරු විචලනයේදී බ්ලාන්චින් එහෙම නැත්නම් තැම්බීම උණු වතුරේ හෝ වාෂ්පයේ තැම්බීම කියන එක පාවිච්චි කරනවා මේ එන්සයිම් ක්‍රියාකාරීත්වය මර්ධනය කිරීම සඳහා. ඒත් එක්කම විවිධ රසායනික ප්‍රතික්‍රියා වැළැක්වීම ඒකත් සංජීරණයට බලපාන හේතුවක්. මේ සඳහාත් අපිට විවිධ උදාහරණයක් විදිහට ඔක්සිකරණය වළක්වන්න ප්‍රතිඔක්සීකාරක භාවිතය ඔය වගේ දේවල් අපිට පාවිච්චි කරන්නට පුළුවන් ආහාර සංජීරණය නැත්නම් නරක වීම වැළැක්වීම හෝ ප්‍රමාද කිරීම සඳහා. ඉතින් මම කෙටියෙන් පැහැදිලි කරේ මොකද්ද අවශ්‍යතාවය කියන එක මේ ආහාර සංරක්ෂණය. මොකද අපි පළවෙනිම ආහාර සංරක්ෂණය පිළිබඳ තාක්ෂණය ගැන කතා කරන අද දවසේක සුළුවෙන් හරි පැහැදිලි කිරීම වැදගත් වෙන නිසා ඊළඟට අපි එළවලු පළතුරු විජලනය කියන මාතෘකාවට ගියාම දැන් අපි මුලදිත් කතා කරා මම ඔයගොල්ලන්ගේ මුලදිම ප්‍රශ්නයක් ආවේ ඇයි අපි ආහාර සංරක්ෂණයට යොමු වෙන්න ඕනි කියන දේ ගැන. ඉතින් ඒකට මම එතනදිත් කිව්වා ඉක්මනින් නරක වෙනවා එළවලු පළතුරු ඊටම වැඩි ජල ප්‍රතිශතයක් තියෙනවා ඒක නිසා ඉක්මනින්ම නරක වෙන්න හේතු වෙනවා ඒත් එක්ක මේ වාරාවාර විදිහට අස්වැන්න ලැබීම නිසා අපිට වැඩි අස්වැන්නක් අපත යන්න වෙනවා ඒකෙන් මේ වගේ ක්‍රමවේද කරා යොමු වුණාම මේ නාස්තියම කරගන්නට අපිට හැකියාව ලැබෙනවා ඒකින් මේ නැති කාලයකදී මේවා වෙළඳපළට ඉදිරිපත් කිරීම සහ එහෙම නැත්නම් අපිට දේශීය හෝ විදේශීය වෙළඳපළට මේ නිෂ්පාදන විකිණීම මගින් යම් හොඳ මිලක් මේ නිෂ්පාදන සඳහා ලබා ගන්න හැකියාව තියෙනවා. මොකද මේ එළවලු පළතුරු විජලනය කියන්නේ ඊටාම සරල තාක්ෂණයක් අනිත්
ආහාර සංරක්ෂණ ක්‍රමවේද කෑනින් වගේ දේවල් එක සැලකුවාම ඊටම සරල ක්‍රමවේදයක්. ඉතින් ඒක නිසා බොහොම දෙනෙකුට මේ සඳහා එකතු වෙන්න තියෙන හැකියාව වැඩි. ඉතින් ඒක නිසා මේ එළවලු පළතුරු විචලනය කියන එක අපි ආහාර සංරක්ෂණයේදී ඊටම වැදගත් මාතෘකාවක් වෙනවා. විචලනය කියලා කියන්නේ මම ඔයගලන්ට කලිනුත් කතා කරා ආහාර සංරක්ෂණයේදී වෙන මූලධර්මයක් තමයි මේ විචලනයේදී ආහාරයේ තියෙන ජලය ඉවත් කිරීම මගින් කල් තියාගන්න. එතකොට මේ ජලය ඉවත් කිරීම මගින් අපිට පුළුවන් මේ ශුද්ධජීවී ක්‍රියාකාරීත්වය යම්කිසි මට්ටමකට අඩු කරන්න. ඒත් එක්කම විචලනයේදී එන්සයිම් ක්‍රියාකාරීත්වය අඩු කරන එක, ශුද්ධජීවී ක්‍රියාකාරීත්වය අඩු කරන එක, ඒ සඳහා යම්කිසි ක්‍රියාමාර්ග ගැනීම මම ඉදිරියේදී පැහැදිලි කරනවා මොන වගේ දේවල්ද ඔයගලන්ට ඒ සම්බන්ධයෙන් කරන්න පුළුවන් කියලා. ඉතින් ආහාරයේ තියෙන ජලය යම් තාක් දුරට අඩු කිරීම මගින් අපිට පුළුවන් මේ ආහාර සංරක්ෂණය සිද්ධ කරන්න. තෙතමනේ ඉවත් කිරීම ගැන කතා කරද්දී අපි එළවලු සහ පළතුරු වල තෙතමනේ ඉවත් කිරීම ගැන දැන් එළවලු ගත්තාම පළතුරු ගත්තාම අපි දෙකේම දන්නවා සාමාන්‍යයෙන් තෙතමන ප්‍රතිශතය 85 95 ඒ වගේ ඉහළ අගයක් ගන්නවා. දැන් අපි වියලීමේදී අපි ඒ ගැන සහතික වෙන්න ඕනේ මේ එළවලු පළතුරු වේලුවෙන් පස්සේ මේක ශුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට හිතකර නොවන පරිසරයක් අපි නිෂ්පාදනය තියනවා කියන එක. විශේෂයෙන් එළවලු ගත්තාම එළවලු වල තියෙන නිදහස් ජල ප්‍රමාණය වැඩි. අපිට මේක යම්කිසි ක්‍රමවේදයක් පාවිච්චි කරලා එක්ක ස්වභාවික ක්‍රමයක් එහෙම නැත්නම් කෘත්‍රිම විචලන යන්ත්‍රයක් පාවිච්චි කරලා අපිට පුළුවන් ආහාර එළවලු වල තියෙන ජලය ඉවත් කරන්න. සාමාන්‍යයෙන් අපි එළවලු විචලනය කරුවට පස්සේ 8%ක 10%ක විතර ප්‍රමාණයක් තෙතමනේ අයින් වෙන අවස්ථාව තමයි වඩාත් සුදුසු කියලා කියන්නේ. නමුත් පළතුරු ගත්තාම පළතුරු වල අපි දන්නවා සීනි සාන්ද්‍රණය වැඩි. එතකොට මේකට බැඳිලා තියෙන වතුර ප්‍රමාණය වැඩි. ඒක නිසා පළතුරු වලින් ජලය ඉවත් කරගන්නට අපිට එළවලු වලම තරම් ප්‍රමාණයක් බැරි වෙනවා. මොකද අපි යම්කිසි මට්ටමකට ජලය ඉවත් කරාට පස්සේ තවදුරටත් මේකේ තියෙන ජලය අයින් කරන්න ගියොත් අපේ නිෂ්පාදන වල තියෙන ගුණාත්මක ඒක බලපාන්න පුළුවන්. ඒක නිසා සාමාන්‍යයෙන් පළතුරු විචලනයේදී අපි 20%ක් 16ක් අතර ප්‍රමාණයකට තෙතමනේ තිබුණා කියලා ඒක ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි දැන් මේ වේලුවාම අපි නිෂ්පාදනයක් අපි හිතමු මේ අපි මේක කරන්නේ ගෙදර පාවිච්චියට නෙවෙයි ඒක දේශීය වෙළඳපළට එහෙම නැත්නම් විදේශීය වෙළඳපළට. ඒකෝර අපි මේක නිර්ණය කරගන්නට ඕනේ ඇත්තටම කොයිතරම් ප්‍රමාණයකට මේක වේලලා තියෙනවද කියලා. මොකද අත්‍යවශ්‍ය ප්‍රමාණයට මේක වේලිලා තිබ්බේ නැත්නම් ඉදිරියට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කබඩා තත්ත්වයටදී විවිධ සුද්ධජීවී හානි වලට සහ වෙනත් රසායනික ප්‍රතික්‍රියා වලට වතුර වෙනවා. මේ ස්වභාවය වෙනස් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ සඳහා අපිට තෙතමනේ නිර්ණය කරන්න අපි මොෂන් මීටර්ස් කියලා කියන තෙතමක යන්ත්‍ර පාවිච්චි කරන්නට පුළුවන්. විවිධ වර්ගයේ යන්ත්‍ර දැනට වෙළඳපළේ අපිට ගන්න තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට මේක අපනයන වෙළඳපළ සඳහා සිද්ධ කරන අනිෂ්පාදනයක් සිද්ධ කරන කෙනෙක් නම් මේ වගේ උපකරණයක් ළඟ තියෙන එක ඉතාම වැදගත් වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගෙදර මොන හරි වේලලි වරලා වේලුණාද කියලා බලන සාමාන්‍ය ක්‍රමය තමයි දැන් එළවලුවක් වගේ වේලුවාම අතින් කඩලා බලනවා. එතකොට නිකන් සද්දෙන් කැඩිලා යන වගේ අපිට ඒක දැක ගන්න පුළුවන් වයනේ ටිකක් තද ගතියක් තියෙනවා. නමුත් පළතුරු ගත්තාම අපිට මේක මේ පාවිච්චි කරන්න නේ මම ඔයගලන්ට කිව්වා මේකේ බවුන් කියන්නේ බැඳිලා තියෙන වතුර ප්‍රමාණය වැඩි. එතකොට නැවෙන ගතියක් තියෙනවා මිසක් අර කැඩීමක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ තෙතමනේ මනින්න පුළුවන් උපකරණයක් පාවිච්චි කරන එක ඉතාම වැදගත් වෙනවා. ඊට පස්සේ මේ විචලන තාක්ෂණයේදී අපි සලකලා බලන්න ඕනේ වැදගත් සාධක මොනවද කියන එක. දැන් විශේෂයෙන්ම අපි යම්කිසි ආහාරයක් සැකසුමින් පස්සේ සහ මේක දැන් ගොඩක් වෙලාවට නැවුම් එළවලු පළතුරු වලට ආදේශකයක් විදිහට අපි පාවිච්චි කරන්නේ. එහෙමනම් පෝෂණය ගැන ඉතාම වැදගත් වෙනවා. පෝෂණය පිළිබඳව අපි වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට දැන් අපි දන්නවා අපි ගොඩක් ඈත අතීතයේදී කරන්නේ කොයි විදිහටද මේ එළවලු හොඳට කපලා ඔක්කොම කෑලි වලට කපලා තාල් පාරක් හොදලා තමයි උයන්නේ. නමුත් දැන් අපි දැනුවත් වෙලා ඉන්නවා සාමාන්‍යයෙන් එළවලුවක් හරි පළතුරක් හරි ගත්තාම මේක අනවශ්‍ය කොටස් ටික ඉවත් කරලා හොදලා අරගෙන ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ අනිත් සැකසීමේ ක්‍රියාවලිය වලට යන්න. එහෙම කරනකොට අර එළවලු වල පෝෂක කොටස් හානි වීම නැත්නම් වර්ණක විදිහට විටමින් වර්ග ඒ වගේ පෝෂක කොටස් ඉවත් වීම අපිට බලක්ව ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අනිත් දේ තමයි පැහැය සහ රසය. දැන් මම මෙතන පෙන්නලා තියෙන ඕගොල්ලන්ට වේලපු කරවිල ටිකක්. ඒකෙදි ඊට පස්සේ අනිත් එක තියෙනවා පූර්ව ප්‍රතිකාරයට ලක් කරපු වම්බට. දැන් මම ඉස්සරහට පැහැදිලි කරන්නම් ඕගොල්ලන්ට මොකක්ද පූර්ව ප්‍රතිකාරයක් කියලා හඳුන්වන්නේ කියන එක. එතකොට පැහැය දැන් කරවිල වේලුවන් පස්සේ කොළපාට කරවිල වේලුවන් පස්සේ මේ කරවිල කොළ පැහැයෙන්ම තියෙද්බොත් තමයි අපි මේ නිෂ්පාදනයේ ගුණාත්මක යුක්ත නිෂ්පාදනයක් කියලා හඳුනගන්නේ. එහෙම නැත්නම් අපි කරවිලට වේලුවන් පස්සේ මේක සුදු පාට කරවිල නම් තියෙන්නේ
ඒ අවශ්‍ය කරන භෝගයට ආවේනික පැහැය නැතිකම නිසා මේ නිෂ්පාදනයේ ගුණාත්මය අඩු වෙනවා. ඉතින් ඒත් එක්කම මේකේ රසය දැන් අපි දන්නවා අවුවේ වේලුවාම අපි කියනවා අවු රහක් එනවා කියලා. ඒ වෙන්නේ අවුවේ වේලනකොට අපිට යන්ත්‍රයක් තුළ වේලනවා වගේ ඒ තත්ත්ව පාලනය කරන්න හැකියාව නැහැ. ඉතින් සමහර වෙලාවට මේකට විවිධ ද්‍රව්‍ය දූවිලි අංශු සහ ඒකට අවුවේ වේලනකොට අපිට නියමිත කාලයක් පාලනය කරන්නට බැහැ. නම් සුදු ජීවීන්ගේ යම්කිසි බලපෑම් ඇති වෙන්න පුළුවන්. ওই වගේ හේතු නිසා මේකේ පැහැය සහ රසය හානිදායක තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. ඉතින් අනිත් දේ තමයි සනීප ආරක්ෂාව. දැන් සනීප ආරක්ෂාව ගැන කතා කරනකොට මෙතනදී ආකාර දෙකක් ගැන අපිට හිතන්න වෙනවා. එකක් තමයි නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදලා ඉන්න පුද්ගල සනීප ආරක්ෂාව. අනිත් පැත්තෙන් ගත්තොත් මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරනකොට ඒ process එකේ තියෙන sanitation සනීප ආරක්ෂාව. දැන් අපි පුද්ගල සනීප ආරක්ෂාව ගැන කතා කරද්දී මම මෙතනදී පොඩි අමතර කරුණක් ගැන කතා කරන්නම්. දැන් අපි ෆැක්ටරි එකක් ඩිසයින් කරන්නට යනවා මේ එළවලු පළතුරු විචලනය පිළිබඳව විශාල පරිමාණයේ. එතකොට අපි සාමාන්‍යයෙන් land selection වලදී ඉඳන් ඒ කියන්නේ අවශ්‍ය භූමිය තෝරගැනීමේ තැන ඉඳන් අපි සැලකිලිමත් වෙන්න ඕන. අපි මේ නිෂ්පාදන කාර්ය කොයිතරම් දුරට ඉදිරියට එක්ස්පෑන්ඩ් කරන්න නැත්නම් පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවද කියන එක පිළිබඳව. එතකොට දැන් අපි එතනදී දැන් කොයි ආකාරයෙන්ද මේකේ මාර්ග තියෙන්නේ, ඊළඟට ජලය ලබා ගන්න කොයි ආකාරයෙන්ද, ඊළඟට මේක පුළුල් කරන්න තියෙන ඉඩ ප්‍රමාණය ගැන කොයි ආකාරයෙන් පුළුල් කිරීමක් සිදු කරනවද ඉස්සරහදී, ඒක කරන්න මේකේ හැකියාව තියෙනවද. ඊට පස්සේ දැන් සේවකයන්ගේ සනීප ආරක්ෂාව ගැන අපි කතා කර හිටියේ. එතකොට සේවකයන්ට අවශ්‍ය කරන රැසිකිලි පහසුකම්, එතකොට ඒගොල්ලන්ට සමහරලාට ඇඳුම් මාරු කරලා ඒ දේවල් ඒප්‍රන්ස්, ඒගොල්ලන්ට හෙඩ් කැප්ස්, ග්ලව්සස් ඔය වගේ දේවල් තියෙන්න ඕනේ ස්ථානගත කරලා තියෙන තැන් වෙනමම තියෙන්න ඕනේ. එතකොට ඒ වගේ දේවල් ඇත්තටම මේ ෆැක්ටරි එක ඇතුලේ ඒ අවශ්‍ය කරන පරිසරය සකස් කරලා තියෙන්න ඕනේ පුද්ගල සනීප ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා. ඒත් එක්කම කෙනෙක් මේ processes line එකේ වැඩ කරගෙන යනකොට අපි මම කලින් කිව්වා වගේ හොඳට හිස් ආවරණ පළඳන්න ඕනේ. ඊට පස්සේ හිස් ආවරණ පැළඳීමත් එක්කම ඒප්‍රන් එකක්. මොකද අපි මේ ෆැක්ටරි එකට වැඩට එනකොට වෙන අපි අඳන් එන ඇඳුම් පිටින්ම මේ වැඩ කරන්නට හොඳ නැහැ. ඒක ඊට පස්සේ ඊළඟ දේ තමයි අපි මේ ජුවලරිස් පාවිච්චි කරන එක. ඔය වලලු මුදු වගේ දේවල් පාවිච්චි කරන්නට හොඳ නැහැ. ඊළඟට හොඳ නියපොතු කපල ඒ වගේ දේවල් උනත් මේ සනීප ආරක්ෂාවට ඉතාම වැදගත් වෙනවා අපි නිෂ්පාදන කාර්යයක නියැලෙන විට. ඉතින් ඒක නිසා මේ පුද්ගල සනීප ආරක්ෂාව සහ ඊළඟට අපි නිෂ්පාදන ක්‍රියාවලියේ දෙද්දී සනීප ආරක්ෂාව දැන් අපි පාවිච්චි කරන උපකරණ දැන් අපි ඩ්‍රයර් එකක් පාවිච්චි කරනවා නම් ඊළඟ දවසේ වේලලා තියෙන එකක් ඊළඟ අනිත් ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකට යනකොට හොඳ පිරිසුදු වෙන්න ඕනේ. ඊළඟට කපන මේස ලෑලි අපි ස්ලයිස් එකක් පාවිච්චි කරනවා නම් ඒකේ පිරිසුදුකම, ඊළඟට හොදන ටැංකි, ඊළඟට පරිශ්‍රයේ පිරිසුදුකම, ඔය හැම දෙයක් ගැනම අපි වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ සනීප ආරක්ෂාව පිළිබඳ සලකද්දී. මොකද හැම වෙලෙම අපි කරන නිෂ්පාදනයක් නියමාකාරයෙන් ගුණාත්මය ආරක්ෂා කරලා කන්ටැමිනේට්ස් අඩු කරලා තිබ්බේ නැත්නම් හොඳ නිෂ්පාදනයකට යන්න තියෙන හැකියාව අඩුයි. ඉතින් ඒත් එක්කම මම මේ කතා කරේ ගොඩක් මහා පරිමාණයෙන් කරන කර්මාන්ත පිළිබඳව. ඊට වඩා අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපි සුළු පරිමාණයෙන් නිවසක වගේ මේ කටයුතු කරනවා නම් ඔයගොල්ලෝ හිතාම සැලකිලිමත් වෙන්න ඕනේ මේ සනීප ආරක්ෂාව පිළිබඳව. මොකද අපි නිවසේ යම්කිසි කොටසක තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඉතින් අපි දන්නවා අපේ ගෙදර බල්ලෝ පූසෝ වගේ ඇති කරනවා. ඊට පස්සේ ඒගොල්ලන් මේ පරිශ්‍රයට ඇති වෙන්න තියෙන ඉඩකඩ ඇතුල් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඊළඟට සමහර වෙලාවට ගෙදර හරියට සිවිලිමක් නැති වෙන්න පුළුවන්. එතකොට මකුළු දැල් වගේ දේවල් සහ පොඩි සත්තු කුණු සත්තු වගේ දේවල් මේකට එකතු වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ තත්ත්ව වළක්ව ගන්න අපි හැම වෙලේම සැලකිලිමත් වෙන්න. මොකද අනිත් දේ තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය අපි නිවසේ සිද්ධ කරනවා නම් ඒ සඳහා වෙනමම උපකරණ පවත්වා ගන්න. මොකද අපි කුස්සියේ කපන බෑල්ල පිළිය මේකට ආපහු අරගෙන ආවිල්ලා වැඩ කරන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අර නියමාකාරයෙන් අපිට සනීප ආරක්ෂාව පාලනය කරන්නට හැකියාවක් නැතු වෙනවා. ඉතින් ඒක නිසා පුද්ගල සනීප ආරක්ෂාව සහ පරිශ්‍රී සනීප ආරක්ෂාව කියන එක ඉතාම වැදගත් වෙනවා. අපි නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ කරද්දී විචලනය පමණක් නෙවෙයි ඕනෙම ආහාර සංරක්ෂණ ක්‍රමවේදයකට යොමු වෙනකොට. ඊට පස්සේ අපි කතා කරනවා මේකේ වාසි. දැන් මම ඔයගලන්ට කිව්වා මේක ජල ප්‍රතිශතය ඉතාම වැඩි එළවලු පළතුරු වල. එතකොට අපිට මේක වේලුවෙන් පස්සේ සාමාන්‍යයෙන් අස්වැන්න ගත්තාම 8න් එකක් 10න් එකක් වගේ ප්‍රමාණයකට අඩු වෙනවා. ඉතින් ඒක නිසා මේකේ ප්‍රවාහන පහසුකම් ගබඩා කිරීමේ පහසුකම් මේ බල්ක් එක අඩු වෙන හින්දා ඒ වගේ දේවල් වලට අපිට පහසුකම් සපයනවා විජලන තාක්ෂණය යොදාගෙන ආහාර සංරක්ෂණය කිරීම තුලින්. ඊළඟට මේක අපිට නැති කාලෙට මම ඔයගලන්ට කිව්වා පොස්තෙල් වගේව නැති කාලෙට පාවිච්චි කරන හොඳ ආදේශකයක් වෙනවා මේ තාක්ෂණය පාවිච්චි කරලා සංරක්ෂණය කිරීම තුලින්. ඊළඟට මේ හැමදේම කරන්නේ අපි වාරාවාර විදිහට අසනු ලැබිලා නාස්තියක් සිද්ධ වෙනවා නම් එහෙම නැත්නම් මිල වැඩිවීමක්
මිල අඩුවීමක් සිද්ධ වෙලා ඒකෙන් ආහාර එළවලු පළතුරු අපත යනවා නම් ඒ කාලයට අපිට වියලලා තියාගන්න හැකියාව තියෙනවා. ඊළඟට අනිත් දේ තමයි මේ විදිහට විචලනය කිරීම මගින් මේක අපි විචලනය කරලා නැවත භාවිතයට ගැනීම ගැන අවධානය යොමු කරන්නට ඕනේ. එතකොට නැවත භාවිතයට ගත්තී මේක සකස් කිරීමේ පහසුව අපි බොහෝ වෙලාවට මම ඔයගලන්ට ඉදිරියේදී පැහැදිලි කරන්නම් කොයි ආකාරයෙන්ද නැවත භාවිතයට ගන්න පුළුවන් විකල්ප ක්‍රමවේද කියන එක. ඉතින් ඒ වගේ වාසිදායක තත්ත්වයන් තියෙනවා ආහාර විචලනයට යොමු වීම. ඊට පස්සේ ඕනෑම නිෂ්පාදන කාර්යයක් සිද්ධ කරන්නට ඊටාම වැදගත්ම සලකා බලන දේ තමයි අමුද්‍රව්‍ය තෝරා ගැනීම. මොකද යම්කිසි නිෂ්පාදනයක් සිදු කරන්නට ඒ නිෂ්පාදනයේ ගුණාත්මය ආරක්ෂා කරගන්නට අමුද්‍රව්‍ය වල ගුණාත්මය ඊටාම වැදගත් වෙනවා. අපි මෙහිදී නැවුම් එළවලු පළතුරු තෝරගන්න ඕන විචලන ක්‍රියාවලියට. මොකද මෙතනදී පොඩ්ඩක් කුණු වෙලා තිබ්බ එකක් ටික ටික වේල ගන්න වගේ ක්‍රමවේදයකට ගියොත් එහෙම බොහෝ වෙලාවට අපේ අවසන් නිෂ්පාදනයේ ගුණාත්මය අඩු වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා අපි නැවුම් බව කියන එක සහ අලුත් එළවලු පළතුරු විචලන සඳහා යොදා ගැනීම ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට අනිත් දේ තමයි හොඳින් පැසුණු. මේක අවශ්‍යතාවයට අනුව වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි සමහර වෙලාවට පළතුරු වේලනකොට මේක ඉදුණු පළතුරු විදිහට වේලනවා. එහෙම වුණාම අපි විචලන කාර්යය සඳහා යොදාගන්නේ ඉදුණු පළතුරු සීනි රස සංරක්ෂිත පළතුරු කැබලි වගේ දේවල් සකස් කරන්න අවශ්‍ය වෙලාවට ඒ පළතුරු වේලුවන් පස්සේ ඒ විදිහටම කන්න හැකියාවකුත් තියෙනවා. ඊළඟට සමහර වෙලාවට අපිට වෙනවා පිටි වගේ දෙයක් නිෂ්පාදනය කරන්න. උදාහරණයක් විදිහට කෙසෙල්, කොස් වගේ අපි පිටි හදලා ඒ පිටි වලින් විකල්ප නිෂ්පාදන වලට යන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒ වගේ මොන අවස්ථාවේ මොන මේරීමේ අවස්ථාවේ තියෙන එළවලු පළතුරුද තෝරගන්න කියන එකත් ඉතාම වැදගත් වෙනවා මේ නිෂ්පාදන කාර්යයේදී. ඒත් එක්කම රෝග පරිබෝධ වලින් තොර වෙන්න ඕනේ. මොකද යම්කිසි රෝග බීජ අඩංගු දේවල් අපි නිෂ්පාදන කාර්යයට යොදා ගන්නවා නම් ඉදිරියේදී මේ දේවල් වල තියෙන රෝග බීජ මේ ගබඩාකරණය වෙලාවට සහ ඉදිරි පරිභෝජනයට පැක් කරලා තියාගන්න වෙලාවට මේ දේවල් වලින් අහිතකර තත්ත්ව ඇති වෙන්න පුළුවන් අපේ නිෂ්පාදනයේ සඳහා. ඒක නිසා ඉතාමත් වැදගත් මේ වගේ දේවල් වලට සැලකිලිමත් වීම අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී හොඳ අමුද්‍රව්‍ය අපි යොදා ගන්න ඕනේ ආහාර සංරක්ෂණය සඳහා. විශේෂයෙන් ජලනය නොවුනත් වෙනත් නිෂ්පාදනයකට අපි ගියත් ඒ පිළිබඳව සලකා බැලීම ඉතාම වැදගත් වෙනවා. ඊළඟට අවශ්‍ය උපකරණගත මඟුලන්ට මුලින්ම කිව්වා මේක හරිය සරල තාක්ෂණ ක්‍රමවේදයක් ආහාර විචලනය කියන්නේ. දැන් මම මෙතනදී ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ සාමාන්‍ය කොටේජ් ඉන්ඩස්ට්‍රි එකකට තහ මධ්‍ය පරිමාණයේ වැඩි එක්ස්පෑන්ඩ් කරපු බිස්නස් එකක තියෙන අවශ්‍ය උපකරණ නෙවෙයි. සාමාන්‍යයෙන් ඊටාම සරල උපකරණ ටිකක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ වියලා ගැනීම සඳහා විචලන යන්ත්‍රයක්. ඒක තමයි අපිට ලොකු පිරිවැයක් යොදන්න වෙන උපකරණය. ඊට අමතරව අපි දැන් මම මේ පෙන්නලා තියෙන දේවල් වලට අමතරව අපි විශාල වශයෙන් කියන්නේ අපි එක්ස්පෑන්ඩ් කරපු ඉන්ඩස්ට්‍රි එකක් ලොකු ෆැක්ටරි එකක වැඩ කරනවා නම් මේ හැම දෙයක්ම ඒකට අනුව විශාල පරිමාණයෙන් පාවිච්චි කරන්න ඕනේ. ස්ටීමර් එකක් නම් ඒක විශාල පරිමාණයක ඩ්‍රයර් එක වැඩි කැපැසිටි එකක තියෙන ඩ්‍රයර් එකක්. ඊළඟට අපි කපන්න ස්ලයිස් එකක් පාවිච්චි කරනවා. කපන ලෑලි සහ පිහිය වෙනකොට ඉතින් පොලිසිය යන්ත්‍රයක් පාවිච්චි කරද්දී ඒක අපි අවශ්‍ය කරන කැපැසිටි එකට අනුව වෙනස් වෙනවා. දැන් ඔය වගේ අපි පාවිච්චි කරන කැපැසිටි එකට අනුව මේ අවශ්‍ය උපකරණ වල වෙනස් වීම ඇති වෙන්නට පුළුවන්. ඒක අපි අවශ්‍යතාවය අනුව යම්කිසි වෙනස් කිරීමක් සිදු කරගන්න වෙනවා. එතකොට අපි මෙතනදී පැහැදිලි කරනවා එළවලු පළතුරු විචලනයේ පියවරවල් පිළිබඳව. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලන් දන්න ඕනෙම ප්‍රොසෙසින් ඕනෑම නිෂ්පාදන ක්‍රියාවලියකට යනකොට ඒකේ ගැලීම් සටහනක් තියෙනවා. මේ දේවල් තමයි මේ මූලික දේවල් සිද්ධ වෙන්නේ. ඒ වගේම එළවලු පළතුරු විචලනයේ එළවලු පළතුරු තෝරන්න ඕනේ, හොදන්න ඕනේ, අනවශ්‍ය කොටස් ඉවත් කරන්නට ඕනේ, අවශ්‍ය හැඩයට කපන්න ඕනේ. දැන් මේ හැම දෙයකම යම්කිසි වැදගත්කමක් තියෙනවා. දැන් උගලට මේ අවශ්‍ය හැඩයට කපා ගැනීමත් අපි එක පියවරක් වුණාට මේක මේ ප්‍රොසෙස් එකේ තියෙන ඉතාම වැදගත් පියවරක් වෙනවා. මම උගලන්ට පැහැදිලි කරන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා ඉදිරියේදී. ඊළඟට පූර්ව ප්‍රතිකාර ලබා දීම. පූර්ව ප්‍රතිකාර ලබා දීම අපි බ්‍රාන්චින් ගැන කතා කරා. ඒ වගේ පූර්ව ප්‍රතිකාර ලබා දීමේ ක්‍රමවේදයක්. ඊළඟට වියදීම, ඇසිරීම සහ ගබඩා කිරීම. ඔය කියන මූලික දේවල් තමයි ආහාර විචලනයේදී සිද්ධ කරන ක්‍රියාවලිය. ඒකට පූර්ව ප්‍රතිකාර ලබා දීම පිළිබඳව කතා කරද්දී මම ඔයගලන්ට කිව්වා වෙනස්කම් ඇති වෙන්න පුළුවන් ආහාර එන්සයිම් නිසා. ආහාරයේ එළවලු පළතුරු වල අඩංගු වන එන්සයිම් නිසා සංජීරණයක් ඇති වෙන්න පුළුවන්. එතනදී මේකේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. රසය, පැහැ වගේ වෙනස් වීම ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ දේවල් වළක්වන්න තමයි අපි පූර්ව ප්‍රතිකාර ලබා දීම සිද්ධ කරන්නේ. දැන් අපි තේරීම, සේදීම, එතනදම කැබලි කිරීම කියන පියවර තියෙනවා. දැන් අපි මෙතනදී කියලා තියෙනවා කැබලි වල ප්‍රමාණය මිලිමීටර් 2ක් 3ක් විතර ප්‍රමාණයක්. මේක මිලිමීටර් 5ක් විතර ප්‍රමාණයකට ගියාට ගැටලුවක් නැහැ. ඇයි අපි මේ විදිහට ප්‍රමාණයක් ගැන කියන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා වේලද්දී
අපි යම්කිසි මේ ස්ලයිස් කරනකොට ඒ ස්ලයිස් එකේ ඝනකම ඉතාම වැදගත් වෙනවා. මොකද යම්කිසි උෂ්ණත්වයක් ලබා දීලා තමයි අපි මේ ජලය පිට කිරීම සිද්ධ කරන්නේ. බොහෝ වෙලාවට හිරු එළියෙන් වේලන්නට වඩා අපි විශේෂ මැෂින් පාවිච්චි කරනවා වියලීම සඳහා. ඉතින් ඒ කරනකොට අපි මේක ඝනකම ගොඩාක් වැඩි ලොකු ඝනකමක් තියෙන කැබලි කපා ගත්තොත් මොකද වෙන්නේ? මේ ආයම්කිසි තාපයක් ලබා දීලා තෙතමනේ අයින් කරනකොට ඉස්සලාම ඉවත් වෙන්නේ මේ කැබලි වල තියෙන පිටත තෙතමනේ. ඊට පස්සේ පිටත තෙතමනේ අයින් වෙලා ටිකක් හයිය තද කට්ටක් වගේ කියන්නේ ක්‍රස්ට් එකක් වගේ හැදෙනවා වටේට. ඊට පස්සේ මේ ඇතුළත තියෙන තෙතමනේ ඉවත් වීමට ඒක බාධාවක් විදිහට ක්‍රියා කරනවා. අපි කේස් හාර්ඩනින් කියලා කියනවා. ඉතින් මේ තත්ත්වයක් ඇති වුණොත් එහෙම අපි කොච්චර තාපයක් ලබා දීලා වියලීම සිද්ධ කරත් මේ නිෂ්පාදනයේ ගුණාත්මක පවත්වා ගන්න බැරි නම් මොකද ඇතුළත තෙතමනේ රැඳුනොත් ඊටම කෙටි කාලයකදී සුද්ධජීවී ආසාද නැති වෙලා භාවිතයට ගන්න බැරි තත්යකට පත් වෙනවා. ඉතින් මේ ඊළඟ දේ තමයි අපි මොකක් හරි ඩ්‍රයර් එකක් පාවිච්චි කරලා වේලනවා නම් මේ කැබලි වල ඝනකම ගොඩක් වැඩි වුණොත් එහෙම අපිට වැඩි කාලයක් වේලන්න වෙනවා. එතකොට අපිට වියලීම සඳහා යොදන්න ඕන පිරිවැය ගොඩක් වැඩි වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම සැලකුවාම මේ විදිහට නියමිත ප්‍රමාණයට පාලනය කරපු ඝනකමක යුක්තව කැබලි කිරීම ඉතාම වැදගත් වෙනවා. ඊට පස්සේ අපි මේක පූර්ව ප්‍රතිකාර යෙදීම සඳහා යොදා ගන්නවා. දැන් මම මෙතනදී ඔයගලන්ට ප්‍රතික්‍රියාවක් පෙන්නලා තියෙනවා එන්සයිමැටික් බ්‍රවුන් ඉංග්‍රීසි වලින් දාලා තිබ්බට අපි මේක පොඩි සරලව මේක කිව්වොත් එimhe ඔයගලන් සරලව මම මේක පැහැදිලි කරොත් දැන් වම්බටු හිතන්නකෝ අපි ගෙදර වම්බටු කපලා එළිය තියලා තිබ්බොත් ඉක්මනින්ම දුඹුරු පාට වෙනවා. දෙල් වගේ දෙයක් කපලා තිබ්බොත් දුඹුරු පාට වෙනවා. කෙසෙල් මොහ වගේ දෙයක් කපලා තිබ්බොත් දුඹුරු පාට වෙනවා. එතකොට මේක සරලව පැහැදිලි කරොත් එහෙම මේ එළවලුවේ තියෙන යම්කිසි සංඝටකයක් වාතයේ තියෙන ඔක්සිජන් එක්කලා ක්‍රියා කරලා එළවලු වල තියෙන එන්සයිම්ස් එක්කලා ක්‍රියා කිරීම තුළින් දුඹුරු පැහැයක් හෝ කළු පැහැයකට හුරු වර්ණයක් ඇති වෙනවා. ඉතින් අපි මේකට කියනවා එන්සයිමැටික් බ්‍රවුනින් කියලා. මේක තමයි සරලම දේ. ඇත්තටම දැන් මේකෙදී ඔයගොල්ලන් දැකලා ඇති දැන් වම්බටු වගේ දෙයක් කපලා අපි වතුරට දානවා. එහෙම කරන්නේ. එතනදී කරන්නේ අර වාතයේ තියෙන ඔක්සිජන් එක්කලා ගැටීම වළක්ව ගන්න පුළුවන් අපිට මේ කපපු කොටස් වතුරට දැමීම තුළින්. ඉතින් දැන් අපි ඉස්සරහට කතා කරමු මොකක්ද අපිට මේ එන්සයිම් ක්‍රියාකාරීත්වය වළක්වන්න කරන්නට පුළුවන් ක්‍රමවේද කියන එක පිළිබඳව අපි බ්ලාන්චින් ගැන කතා කරා. බ්ලාන්චින් කියලා කියන්නේ උණු ජලයේ තැම්බීම එහෙම නැත්නම් වාෂ්පයේ තැම්බීම. උණු ජලයේ තැම්බීම හෝ වාෂ්පයේ තැම්බීම මගින් අපිට මේ එන්සයිම් ක්‍රියාකාරීත්වය මර්ධනය කරන්නට හැකියාව ලැබෙනවා. මේකෙදී අපි කොහොමද කරන්නේ මම මෙතනදී පැහැදිලි කරලා තියෙන සුළු පරිමාණය පිළිබඳව කටයුතු කිරීම පිළිබඳව කැබලි කරගත් එළවලු පළතුරු අපි රෙදි කෑල්ලක කොටනියක් විදිහට ඔතලා ඒක සෙන්ටිග්‍රේඩ් 65ක විතර වගේ උෂ්ණත්වයේ තියෙන ජලයේ දාලා තඹ ගැනීම තමයි කරන්නේ. මේකත් මහා පරිමාණයෙන් කරනවා නම් ලොකු ස්ට්‍රීමර් එකක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා විවිධ උපකරණ තියෙනවා. ඔයගොල්ලන් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් එක්ස්පෝර්ට් මාකට් එකට යනවා නම් ඔයගොල්ලන්ගේ ෆැක්ටරි එක ගොඩක් එක්ස්පෑන්ඩ් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේවට විවිධ ක්‍රමවේද තියෙනවා මේට අමතරව. ඒත් එක්කම අපිට උණු වතුර තැම්බීම කරන්නේ නැතුව පුළුවන් මේ මේ එළවලු ගොඩක් වෙලාවට විනාඩි 2ක් විතර හුමාලේ තඹ ගන්න. විනාඩි 2ක් 3ක් 4ක් ඔය වගේ වෙලාවක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයගොල්ලන් ගොඩක් අවධානය යොමු කරන්න ඕනේ මෙතනදී මේ අපි ස්ට්‍රීමර් එකක හරි අතුරන වෙලාවට මේක අඟල් 3-4කට වඩා වැඩියෙන් ඝනකමට උසකට අතුරන්නට එපා. එහෙම වුණාම මොකද වෙන්නේ? පරිලහ තියෙන ටික ඉක්මනින්ම තැම්බිලා වැඩියෙන් තැම්බිලා ඉහළ ස්තරවල තියෙන ඒවා අඩුවෙන් තැම්බෙන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාට අපි අර ඉස්සර හදන අටකොස් කියලා හරි ඔය කොස් වේලන්නේ තම්බලා ගොඩක් වෙලා පැය භාගයක් විතර තම්බලා හදන කොස් තියෙන්නේ. අපි දන්නවා හපන්නවත් බැරි තරමට හයිය. ඉතින් ඒ වගේ තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. ඒක නිසා තමයි අපි මේ විදිහට process එකක් control කියන්නේ පාලනය කරන තත්ත්ව යටතේදී සිද්ධ කරන්නේ. ඒක කාලය සහ ඝනකම සහ ඒ අතුරන විදිය ඒ හැම දෙයක්ම ඊටම වැදගත් වෙනවා. එතකොට මේ විදිහේ බ්ලාන්ච් කරන එකක් නැත්නම් තැම්බීමක් සිද්ධ කිරීමෙන් ආහාරයට ශුද්ධජීවීන් මගින් සිදුවන හානිය අවම කරන්නටත් හැකියාව තියෙනවා. මොකද අපි මේ බ්ලාන්ච් කරපු එළවලුවක් ආපහු උණු වතුරේ තියලා ඉවර වෙලා ඊළඟට මේක ඇල් ජලයේ විනාඩියක් විතර තියලා තමයි වේලීමට ගන්නෙ. ඇයි එහෙම කරන්නේ? නැත්නම් දිගින් දිගටම අර තැම්බීම සිද්ධ වෙනවා එළවලු කැලි ටික. ඊට පස්සේ ඒක පාටට බලපෑමක් ඇති වෙන්න පුළුවන්, රසයට බලපෑමක් වෙන්න පුළුවන්. ඊළඟට ඒක ක්වොලිටි එක අවසානයේදී අඩු වෙනවා. ඉතින් ඒක නිසා ඊටම වැදගත් වෙනවා මේ බ්ලාන්චින් කියන ක්‍රමවේදයත් එක්කම පසු ක්‍රියාකාරකම් පිළිබඳව අවධානය යොමු කිරීමත් අපි එතනදී බොහෝ වෙලාවට කියනවා මේකේ අර හීට් ෂොක් එකක්. ඒ කියන්නේ අර උෂ්ණත්ව වෙනස් වීමක් ඇති වෙනවා ක්ෂණිකවම ඒක සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට බලපෑමකුත් ඇති වෙනවායි කියලා. ඊට පස්සේ අපිට
තවත් මේ බ්ලාන්ච් කරන එකෙන් අපි සමහර වෙලාවට මේ බ්ලාන්ච් කරන ජලයට විවිධ රසායන ද්‍රව්‍ය එකතු කරනවා විවිධ අරමුණු ඇතුව. මම ඒක පැහැදිලි කරන්න නම් ඔයගොල්ලන්ට මොනවද අපි මේ වගේ පාවිච්චි කරන ක්‍රමවේදයක් කියලා. එතකොට මේ වගේ පැහැ ආරක්ෂා කිරීමට උදව්වක් වෙනවා. නැවත භාවිතයට ගැනීමේදී ජලයේ පෙඟවීමේ කාලය අවම වෙනවා. ඉතින් ඔය වගේ කියන්නේ ඒකේ වයනය දියුණු කිරීම මගින් ඔය විදිහට උණු ජලයේ තැන්වීම කියන ක්‍රියාවලිය බ්ලාන්චින් අපිට ඉතාම වැදගත් වෙනවා පූර්ව ප්‍රතිකාරයක් විදිහට විචලනයේදී. ඊට පස්සේ මම ඔයගලන්ට කිව්වා විවිධ රසායන ද්‍රව්‍ය පාවිච්චි කරන්න වෙනවා අපිට විවිධ තත්ත්වයන් පාලනය කර ගැනීමට. මම වම්බටු ගැන ඉස්සෙල්ලත් කතා කරානේ. දැන් මෙතනදී පෙන්නලා තියෙනවා ට්‍රේ දෙකක දාපු වම්බටු. එකක් ටිකක් දුඹුරු පාටයි, අනිත් එක ලස්සන සුදු පාටට තියෙනවා. ඊළඟට වතුරට දාපු එකක් තියෙනවා, හොඳ ලස්සන සුදු පාටකට තියෙනවා. දැන් එතකොට අපි වතුරට දාලා කරන්නේ මේ ප්‍රතිකාර ද්‍රාවණයකුත් අනිත් එක තමයි ප්‍රතිකාර ද්‍රාවණයත් එක්ක ගිල්ලලා තියන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් ජලයට කපලා දාලා ඊට පස්සේ ප්‍රතිකාර ද්‍රාවණය ප්‍රතිකාර කරන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට සමහර රටවල් දැන් අපි මේක වෙනත් රටවල් වලට අපනයනය කරනකොට සමහර රටවල් මේ රසායන ද්‍රව්‍ය භාවිතය අනුමත කරන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට අපිට රසායන ද්‍රව්‍ය භාවිතය නොකර විවිධ ක්‍රමවේදයන් මේ බ්ලාන්චින් කියන ක්‍රමවේදයේ විවිධ වෙනස්කම් වලින් අපිට පුළුවන් හොඳ නිෂ්පාදනයක් සිදු කරන්න. ඉතින් දැන් මෙතනදී මම පාවිච්චි කරලා තියෙන ලුණු සිට්‍රික් අම්ලය කියන ද්‍රව්‍ය. ඇත්තටම මේවා අර ග්‍රාස් කෙමිකල්ස් කියලා කියනවා. අපි මේක පාවිච්චි කරාට ශරීරයට අහිතකර තත්ත්ව ඇතිවීමේ හැකියාව ගොඩක් අඩුයි. ඒක නිසා ඒ වගේ දේවල් වලට බොහෝ වෙලාවට අර කෙමිකල්ස් පාවිච්චි කරන්න ඉඩ නොදෙන රටවල් සමහර දේවල් වලට ඉඩ ලබා දෙනවා. ඒක අපේ බයද රික්වයර්මන්ට් එකට අනුව අපි තීරණය කරන්න ඕනේ මොන විදිය ක්‍රමවේදයන්ට යන්නේ කියලා. එතකොට මෙතනදී වම්බටු වල මේ පාට වෙනස් වීමේ ක්‍රියාවලිය ඊටාම වැඩි සිද්ධ වෙන නිසා අපි මේක බ්ලාන්ච් කරන වතුරට තමයි ලුණු සහ සිට්‍රික් අම්ල එකතු කරන්නේ. ඊට පස්සේ විනාඩි 15ක විතර කාලයක් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 65ක විතර වතුරේ මේ රසායන ද්‍රව්‍ය දිය කරපු වතුරේ බ්ලාන්ච් කරලා ඊට පස්සේ සිසිල් ජලයේ විනාඩියක් විතර තියලා තමයි වේලීම සඳහා යන්නේ. අපිට මේ වගේ දේවල් රසායන ද්‍රව්‍ය එළවලු විවිධ දේවල් වලට දැන් අපි කියනවා දැන් අපිට කෙසෙල් මුහ දෙල් වගේ දේවල් වේලනකොට මේ දුඹුරු පාට වීම ටිකක් වැඩියෙන් දකින්න හම්බ වෙනවා. දැන් කෙසෙල් මුහ වගේ එකක් කපපු ගමන් කළු පාට වෙනවා. මේක කපලා වාතයට නිරාවරණය කරලා තියන්න ගියාම අපි උයන්න ගත්තත් ඒක අපිට අත්දැකීමෙන් දැනෙනවා. ඒක නිසා තමයි අපි ලුණු ටිකක් එකතු කරලා මෙඩිකල් අරගෙන ඒ කහට ගතිය අයින් කරලා ඒ දේ තමයි මේ අපි විද්‍යාත්මකව සිද්ධ කරන්නේ. එතකොට මේ වැඩිපුර ප්‍රමාණයක් මේ දුඹුරු පැහැවීම බලපානවා නම් අපි ඒකට පොටෑසියම් මෙටාබයිසල්ෆයිඩ් එහෙම නැත්නම් සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් අපි කියනවා KMS SMS කියලා. ඉතින් ඔය රසායන ද්‍රව්‍ය වලින් එකක් අපිට පාවිච්චි කරන්නට පුළුවන්. හැබැයි මේවා අර මම කිව්වා වගේ ලුණු සහ සිට්‍රික් අම්ලයට වඩා ටිකක් ප්‍රබලයි. ඒක නිසා අපි පාවිච්චි කරනකොට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ නියමිත සාන්ද්‍රණයෙන් භාවිත කිරීම සහ අනිත් දේ තමයි මේ KMS SMS කියන්නේ සල්ෆර් කියන සංඝටක වායුවක් විදිහට වියෝජනය වෙන්න පුළුවන් උණු වතුර වගේ දිය කරොත් ඒක නිසා බොහෝ වෙලාවට මේව උණු වතුරේ බ්ලාන්ච් කරන්නේ නැහැ. මේ රසායන ද්‍රව්‍යත් එක්ක අපි කරන්නේ ඇල් වතුරේ යම්කිසි කාලයක් විනාඩි 10ක් 15ක් විතර කාලයක් ඒ රසායන ද්‍රව්‍ය දිය කරපු වතුරේ මේකක් කෑලි කපලා ගිල්ලලා තියලා ඊට පස්සේ අපිට අවශ්‍ය නම් බ්ලාන්ච් කරගෙන ඉදිරි ක්‍රියාවලින් සිදු කරන්නට පුළුවන්. ඒකත් ඔයගොල්ලන් මතකේ තියාගන්නට ඕනේ. ඊළඟට අනිත් දේ තමයි කොළ පැහැති එළවලු සඳහා විශේෂයෙන්ම දැන් මුරුංගා, ලීක්ස්, කරවිල, බෝංචි ඔය වගේ දේවල් අපි කොළ පැහැති එළවලු වේලන්න අවශ්‍ය වෙනවා අපිට. ඒ වෙලාවට මේ කොළ පාට ආරක්ෂා කරගන්න අපිට සෝඩියම් බයිකාබනේට් අපි සාමාන්‍ය ව්‍යවහාරය ආප්සෝඩා කියලා කියනවා. එහෙම නැත්නම් මැග්නීසියම් ඔක්සයිඩ් ඔය වගේ ද්‍රව්‍යයක් පාවිච්චි කරලා අපිට පුළුවන් ඒක අපිට බ්ලාන්ච් කරන වතුරටම එකතු කරලා විනාඩි 3ක් විතර බ්ලාන්ච් කරලා ඊට පස්සේ සාමාන්‍ය ජලයේ ගින්දලා වියලීම සිද්ධ කරන්න පුළුවන් තෙත බේරලා ගත්තාම. ඉතින් ඔය වගේ මම මෙතනදී යම් කිසි උදාහරණ කීපයක් විතර ඔයගලන්ට පැහැදිලි කරේ. ඉතින් ඒ අනුව ඔයගලන්ට ඒ දේවල් ඇප්ලයි කරගන්න පුළුවන් ඔයාලා විචලන කර්මාන්තයේ යෙදෙනකොට එක් භෝගය සඳහා. ඊට පස්සේ මම මෙතනදී ඔයගලන්ට පැහැදිලි කරලා තියෙනවා දැන් මේ වෙනකම් මම හිතන්නේ ගොඩක් අවබෝධයක් ලැබෙන්නට ඇති අපිට මේ කෙටි කාලෙදි මට මේ හැම ස්ටෙප් එකක්ම පැහැදිලි කරන්නට බෑ එකින් එක. මම මේ එකයි උදාහරණ විදිහට ඔයගලන්ට ඉස්ලාම මූලික ගැලීම් සටහන ඊට පස්සේ ඒවා වෙනස් වෙන ආකාර කොහොමද ඊළඟට මේ තමයි සාමාන්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න ගැලීම් සටහන. ඉතින් මම මේ කියන දේවල් වල ගැටුම් සහගත තත්ත්වයක් තියෙනවා නම් ඔයගලන්ට අපිට පස්සේ කතා කරලා මේ දේවල් निराකරණය කරගන්න පුළුවන්. කාලය සීමා සහිත නිසා මේවා වැඩිදුර විස්තර කිරීමට අපහසුතාවයක් තියෙනවා. ඉතින් අපි මේකෙදී ඔයගලන්ට පෙන්නලා තියෙනවා අර සිට්‍රික් අම්ලයේ සහ ලුණු ප්‍රතිකාරය අපි සිද්ධ කරන්නේ. එතකොට කැවිලි කපා ගැනීම, ඒක ජලයට දැම්මම මම ඔයගලන්ට කිව්වා මොකක්ද ඒකේ තියෙන වාසිදායක තත්ත්වය. ඉතින් ඔය වගේ මේ ආකාරයෙන් දැන් අපි සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් 55ක විතර උෂ්ණත්වයේ තියෙන වියලනයක වේල ගන්නවා. ඒකට වියලන ගැන කතා කරද්දිත් මම ඔයගලන්ට කියන්නම් වියලනත් මේ උෂ්ණත්වයේ සමහර වෙලාවට වෙනස්කම් ඇති වෙනවා. එක එක වියලනයේ ස්වභාවය අනුව. ඊට පස්සේ කරවිල කොළ පාට එළවලුවක් විදිහට කරවිල
කොහොමද වේලන්නේ? එතකොට අපි ප්‍රතිකාරයේ විදිහට සෝඩියම් බයිකාබෝනේට් ප්‍රතිකාරය කොතනද ඇප්ලයි කරන්නේ? ඝනකම කොහොමද පාලනය කරන්නේ? ඊට පස්සේ කොච්චර වියලීමක් සිද්ධ වෙනවද? මේ වියලන කාලයත් ඔයගලන්ට කියන්න ඕනේ මේක වෙනස් වෙනවා අපි පාවිච්චි කරන වියලනයේ ස්වභාවය අනුව. සමහර වෙලාවට මේ අඩු පීඩන තත්ත්වයටදී භාවිත කරන වියලන තියෙනවා. එතකොට අඩු ටෙම්පරේචර් එකකදී අඩු උෂ්ණත්වයකදී අපිට මේක වේල ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් වෙනස් වෙනවා අපි පාවිච්චි කරන ක්‍රමවේදයට අනුව. මම මේ සාමාන්‍යයෙන් ඔයගලන්ට බේසික් ටික තමයි පැහැදිලි කරන්නේ මේ දේවල් මෙහෙම වෙන්න පුළුවන් කියන එක. ඊළඟ මුරුංගා කියන එකත් කොළ පැහැති එළවලුවකට උදාහරණයක් විදිහට වියලීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නට පුළුවන්. අපිට මෙතනදී කොමදේ සූරල වේලන්න ගන්න හැකියාවකුත් තියෙනවා. එහෙම නැත්නම් මේකේ පොත්ත පිටින් වේලලා ගන්න හැකියාවකුත් තියෙනවා. ඒ විදිහට වියලීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නට පුළුවන් කොළ පැහැති එළවලු සඳහා පාවිච්චි කරන ක්‍රමවේදය භාවිත කරලා. ඊට පස්සේ අනිත් දේ තමයි කොස්. දැන් ඔයගලන්ට මුලදිත් මම කිව්වනේ දැන් මේ කොස් දෙල් වගේ කියන ඒවා වාර විදිහට අස්සනු ලැබෙන බොහොම නාස්තියක් තියෙන භෝගයක්. කාලයකදී ගොඩාක් හොඳට අස්සන්න ලැබෙනවා. ටික කාලයක් ඒක තියෙන ඉතාම සීමිත කාලයයි. ඊට පස්සේ ගස්සට වැටිලා යනවා. කොස් ඇට ටික නාස්ති වෙනවා. කොස් මදුරු ටික නාස්ති වෙනවා. අපිට මේක ඊට පස්සේ කාලයක් යනකම් කොස් හොයාගන්නවත් නැහැ කැමරට ගන්න. ඉතින් ඒ වගේ තත්ත්වයකදී කොස් දෙල් වගේත් එහෙමයි. ඉතාම කෙටි කාලයකදී අස්සනු ලබා දීලා අස්සන්න නැති වෙලා යනවා. ලබා දෙන අස්සන්න ඉතාම ඉහළ ප්‍රමාණයක් ගන්නවා. ඉතින් ඒ වගේ වෙලාවට මේ වියලීම මගින් දැන් කොස් වගේ දෙයක් ගත්තොත් කොස් පොළොස් වගේ දේවල් ඔයගොල්ලන් දන්නවා මේ නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදලා ඉන්න අය නම් ඉතාම හොඳ අපනයන කිරීම සඳහා ඉතාම හොඳ විභවයක් තියෙන භෝග. දැන් පොළොස් වගේ දේවල් ගොඩක් වෙලාවට බාබකියු වලට විකල්පයක් විදිහට වගේ පාවිච්චි කරනවා මස් කන්නේ නැති අය. ඉතින් ඒ වගේ ඉතාම හොඳ විභවයක් තියෙන කොස් දෙල් වගේ දේවල් වලට පිටරටවල හොඳ විභවයක් තියෙන කර්මාන්ත විදිහට නිෂ්පාදනයක් විදිහට අපිට හඳුනලා දෙන්න පුළුවන්. ඉතින් දැන් මේ කොස් වගේ දේවල් ගත්තාම අර මං කිව්වා වගේ වම්බටු, උඩට කොළ පාට නැති වෙන එළවලු වගේ දේවල් විතර අපි ලොකු සලකලා බැලීමක් කරන්න ඕනේ නැහැ. මොකද වර්ණ වෙනස් වීම වගේ දේවල් වෙනවා අඩුයි. දැන් මම මෙතනදී ලුණු පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මේක ලුණු පාවිච්චි කරේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. රසය යම් කිසි මට්ටමකට වැඩි කරගන්න නම් ලුණු පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපේ වෙළඳපොළේදී මේ වගේ දේවල් පාවිච්චි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ බොහෝ දුරට. ඉතින් අපි මේ කොස් වගේ දෙයක් ඉතාම ලේසියෙන් විචලනය කරගැනීමේ හැකියාවක් තියෙනවා අපිට. ඉතින් එහෙම ඒ භෝගේ ඊළඟට තක්කාලි වගේ ගත්තාම තක්කාලිතර කාලයකදී ඉතාම ලොකු අස්සනක් ලබා දෙනවා. අඩු මිලට ගොවියන්ට විකුණ ගන්නවත් බැරි තත්යකට පත් වෙනවා. එතකොට ගොවියෝ සද්ද කරනවා අපිට මේක විකුණන්න බෑ. අපිට නියම මිලක් ලබා ගන්න බෑ මේකට. ඉතින් ඒ වගේ වෙලාවට අනිත් දේ තමයි මම කියන්නේ මේ විචලන කර්මාන්තයේ යෙදෙනකොට මේ එළවලු පළතුරු මහා ලොකු ගාණක් තියෙන කාලෙට මේක කරා කියලා අපිට ලොකු ආසයක් ගන්න බෑ. දැන් අපි අපනයනය සඳහා යෙදලා ඉන්නවා නම් අපිට යම්කිසි කාලයකදී මේ යම්කිසි ප්‍රමාණයක් අපනයන ඒ සඳහා යොදවන්නට ඕනේ. ඒකට අපි බැඳලා ඉන්නවා. ඒ දේවල් වලට අපිට කොයි විදිහකට හරි අපේ සප්ලයි එක දෙන්න වෙනවා. නමුත් අපි සාමාන්‍ය මට්ටමකදී කරගෙන යනවා නම් දැන් මේ ගණන් වැඩි කාලෙට නෙවෙයි ගණන් අඩු කාලෙට මේ නිෂ්පාදන ක්‍රියාවලිය යෙදෙනවා නම් තමයි අපිට වැඩි ලාභ ලබා ගන්නට පුළුවන්. එතකොට අපිට මේ තක්කාලි වගේ එකක් කෑලි විදිහට වේලගෙන සමහර මේක එක ක්‍රමවේද තියෙනවා. මේක තෙල් වල සංරක්ෂණය කරනවා. ඊට පස්සේ අනිත් විදිහට අපිට මේක පවුඩර් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පවුඩර් තවත් විවිධ නිෂ්පාදන වලට යොමු කරන්නට පුළුවන්. අපි කියනවා සුප් මික්ස් එකක් හදන්න, ස්පයිස් කියුබ් එකක් හදන්න. අපි මේ වගේ දේවල් ඇත්තටම පරීක්ෂණ වලින් කරලා තියෙනවා. මේ සුප් කැටයක් නිෂ්පාදනය කිරීමේ තක්කාලි පාවිච්චි කරලා ඊළඟට පවුඩර් වලින් අපිට ලෙද එකක් හදාගන්නට පුළුවන්, සෝස් එකක් හදාගන්නට පුළුවන්. ওই වගේ විවිධ විකල්ප ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයටත් අපිට යන්නට හැකියාව තියෙනවා. ඊට පස්සේ මේ පළතුරු වේලීම ගැනත් අපි කතා කරන්නට ඕනේ. මෙතනදී පළතුරු වේලනකොට පළතුරු බ්ලාන්ච් කිරීමක් බොහෝ වෙලාවට සිද්ධ කරන්නේ නැහැ. අපි පළතුරු සාමාන්‍ය පළතුරු කැබලි කරලා වේලලා අරගන්නට පුළුවන්. එතකොට ඒ විදිහටම ආහාරයට ගන්නට හැකියාව තියෙනවා. දැන් ගොඩක් වෙලාවට දැන් අඹ වගේ දෙයක් ගත්තොත් දැන් කටකොළඹ වගේ ප්‍රභේදයක් ගන්නකොට අපිට මේක වේලන්න ටිකක් අමාරුයි. දුඹුරු පැහැවීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වෙලාවට උගලන්ට මම කලින් පැහැදිලි කරා වගේ සමහර විකල්ප ක්‍රමවේද මේ අපිට පුළුවන් පාවිච්චි කරන්නට සිට්‍රික් අම්ලේ වගේ ඒවා, ස්කොබික් අම්ලේ වගේ ඒවා හිතකර අපිට වැඩිපුර මේක පාවිච්චි කරා කියලා ලොකු ගැටලුවක් නොතිබෙන රසායන ද්‍රව්‍ය පාවිච්චි කළ මේ දුබුරු පැහැවීම බලපන්නට පුළුවන්. ඒ විදිහේ ඒ දේවල් පාවිච්චි මේ වැරයිටිස් පාවිච්චි කරනවා. නමුත් ඇත්තටම මම හිතන්නේ මේ අර සාමාන්‍යයෙන් දේශීය අඹ වර්ග වේලුවාම දැන් අපිට TGC වගේ අමත් වේලෙන එක ගොඩක් වෙලාවට කරනවා. එතනදී සමහරවිට මේ දුඹුරු පැහැවීමේ ගැටලු ඇති වෙන්නත් පුළුවන්. අපිට එතකොට මේ වගේ ප්‍රතිකාර ක්‍රමවේදයකට යොමු වෙන්න පුළුවන් වේලුවට පස්සේ. ඉතින් පැපොල් වගේ දේවල් වලට නම් ලොකුට දුඹුරු පැහැවීම දකින්නේ නැහැ. අපිට මේ විදිහට අඹ පැපොල් වගේ පළතුරු වේලලා ඒ විදිහටම ආහාරයට ගන්න පුළුවන්. නැත්නම් එහෙම නැතිනම් අපිට විවිධ ක්‍රම වලට
ආහාරයට ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට පළතුරු වේලන එක කතා කරනකොට සාමාන්‍ය විදිහට පළතුරු වේලනවත් එක්කම අපිට මේ ආශ්‍රිත විචලනය කියන ක්‍රමවේදය පාවිච්චි කරන්නට පුළුවන්. ඔයගොල්ලන් දන්නවා සීනි සංරක්ෂිත පළතුරු කැබලි. එහෙම නැත්නම් ඔයගොල්ලන් හැමෝම දන්නවා අපි ආහාර කර්මාන්තය දෙන අයත් ඒත් එක්ක අපි ගෙදරට කෑමක් හදන්නට ගියත් අපිට එඩිට් එකක් හදනකොට එහෙම වියලි පළතුරු අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වෙලාවට වියලි පළතුරු ලබා ගන්න මේ ක්‍රමවේදයන් වලට වේලපු පළතුරු තමයි අපි පාවිච්චි කරන්නේ. මෙතනදී මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ නැහැ මොනවාද මොකද මගේ තියෙන ඊටාම සීමිත කාලයෙන් මට පැහැදිලි කරන්නට අමාරුයි. මේක දවස් දෙකක විතර යන process එකක්. සීනි සාන්ද්‍ර සීනි ද්‍රාවණයක් පාවිච්චි කරලා මුලින්ම මේකේ තියෙන ජලය ඉවත් කරගෙන ඊට පස්සේ විහරණයක් පාවිච්චි කළා තවදුරටත් ජලය ඉවත් කිරීම මගින් තමයි මේ හදාගන්නට පුළුවන් වෙන්නේ. මෙතනදී මේ සීනි සාන්ද්‍ර සීනි ද්‍රාවණය භාවිත කිරීම අපි කීප පාරක්ම සිද්ධ කරනවා. පැය ගානකට ඒ අවශ්‍ය කරන ද්‍රාවණය මාරු කරමින්. ඉතින් ඒක ටිකක් දිග process එකක්. ඔයගොල්ලන්ට යම් කිසි දෙයක් දැනගන්නට ඕන නම් පස්සේ අපි මේ පිළිබඳව විමසලා දැනගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ ආකාරයට වියරණ පළතුරු වල හොඳ රසයක් තියෙනවා. මොකද අපි මේ සීනි සාන්ද්‍ර ද්‍රාවණයේ සීනි ටික උරා ගැනීමත් සිද්ධ වෙනවා මේ ජලය පිට කිරීමත් එක්ක. ඒක නිසා ස්වභාවික රසයටත් වඩා සීනි රසයක් මේ පළතුරු වල දකින්නට හම්බ වෙනවා. ඒක නිසා අපිට මේක බොහෝ වෙලාවට මේ වගේ අයිස්ක්‍රීම් වලට, කේක් වලට, බිස්කට්ස් වලට වගේ පාවිච්චි කරන්නට පුළුවන්. සාමාන්‍ය විදිහට කෑමට ගන්නත් හැකියාව තියෙනවා. ඒ සීනි සංරක්ෂිත පළතුරු කැබලි පිළිබඳව පළතුරු විචලනයේදී ඊට පස්සේ මේ වියලීම ගැන කතා කරද්දී උෂ්ණත්වය සහ වියලන කාලය කියන එක ඉතාම වැදගත් වෙනවා. මම ඔයගලන්ට කිව්වා විවිධ වියලන අපිට පාවිච්චි කරන්නට පුළුවන්. එතකොට මේ වියලනයේ උෂ්ණත්වය කොච්චරක් දුරකට පාලනය කරන්නට ඕනද? ඒත් එක්කම ඒකේ තියෙන පීඩනය සහ වායු හුමාරු වගේ විවිධ තත්ත්ව බලලා ඒකට වියලන කාලයත් වෙනස් වෙනට ඉඩ ප්‍රස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට වියලන එක හිරුවෙලිය වේලනවා සමහර වෙලාවට සූර්ය තාප වියලන පාවිච්චි කරන්නට පුළුවන්. ඊළාට විවිධ විචරණ උපකරණ පාවිච්චි කරන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් මේ වියලීම ගැන කතා කරනකොට අපිට බොහෝ දේවල් තියෙනවා කතා කරන්නට. ඒත් එක්කම මොන වියලනයක්ද අපි කොයි ආකාරයෙන් සිදු කරන්නේ කියන එකත් ඉතාම වැදගත් වෙනවා. දැන් අපි හිරුවෙලිය වේලන එක සාමාන්‍යයෙන් ඉස්සරින්දම අපි පාවිච්චි කරපු දෙයක් නේ. එතනදී අපිට මේ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, වාතයේ වායු හෝමාරු, වායු ඒ කියන්නේ වාතයේ වේගය පාලනය කරන ওই වගේ දේවල් මුකුත් කරන්න හැකියාවක් නැහැ. මොකද අපි සාමාන්‍ය හිරුවෙලිය යටතේ තමයි මේක වේලගන්නේ. ඉතින් එතකොට සමහරලාට වැඩිපුර වේලෙන්න පුළුවන්, සමහරලාට අඩුවෙන් වේලෙන්න පුළුවන්, සමහරලාට ඒ සඳහා ගත වෙන කාලය වැඩි වෙන්නට පුළුවන්. කුණු දුවිලි වගේ දේවල් මගින් ඒ ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. කෘමියා සාධන එතකොට මොකද වෙන්නේ අන්තිමට මේ කල් තියාගන්නට පුළුවන් කාලය අඩු වෙලා මේක බොහෝ දුරට අපි අවුල් වෙනකොට මේ කාලගුණය මත රඳා පවතින ක්‍රමවේදයක් නිසා බොහෝ වෙලාවට හරියට අපිට ප්ලෑන් කරන්න බෑ මේ එළවලු පළතුරු මේ ආකාරයෙන් වේල ගන්න මේ කාලයේදී මේක කරගන්නට පුළුවන් වෙයි කියන එක. ඉතින් ඒක නිසා හිරුවෙලිය වේලීම අපිට සමහර වෙලාවට ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. නමුත් ඒ හිරුවෙලිය වේලීමත් අපිට විවිධ විදිහට සරල විදිහට මේක හිරුවෙලිය වියනන යන්ත්‍ර සකස් කරගෙන ඒ වගේම වේලීම සිද්ධ කරන්නට පුළුවන්. පොලිතීන්, ග්ලාස් මැටීරියල් ඔය වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් සරල යන්ත්‍ර නිෂ්පාදනයට. ඒ වගේම හරිත අගාර තාක්ෂණය පාවිච්චි කරලා ටිකක් වැඩි දියුණු කරපු ක්‍රමවේද වලට යොමු වෙලා ආහාර විචලනය කරගන්නත් පුළුවන්. මෙතනදී අපිට වියදම අඩු කරගන්න හැකියාව ලැබෙනවා. සහ මේ අපි පොඩි දෙයක් දැන් ගෙදරදී මොන හරි වේල ගන්න වගේ වෙනවා නම් මේ සරල යන්ත්‍රයක් පාවිච්චි කරලා වියලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් විචලන යන්ත්‍රයක් තෝරා ගැනීම මම ඔයගලන්ට කිව්ව මේ විචලන තාක්ෂණයේ අංකුට ඉතාම වැදගත් දෙයක් තමයි විචලන යන්ත්‍රයක් කියන එක. දැන් වැඩි පිරිවැයක් යොදන්න වෙන එකම උපකරණය තමයි මේ විචලන යන්ත්‍රය. ඉතින් එහෙමනම් අපි හරි විචලන යන්ත්‍රයක් තෝරගන්නට ඕනේ ආහාර නිෂ්පාදන නැත්නම් විචලන ක්‍රියාවලියේදී. අපි මුලින්ම බලන්න ඕන අපේ අරමුණ මොකක්ද කියලා. අපි විදේශී වෙළඳපොළට නිෂ්පාදන යොමු කරන කෙනෙක්ද? එහෙම නැත්නම් අපි ගෙදර ඉතුරු වෙන දෙයක් වියලන්න යන කෙනෙක්ද? එහෙම නැත්නම් අපි දේශීය වෙළඳපොළට අපි නිෂ්පාදන දෙන්න යන පුද්ගලයෙක්ද? ඔය කියන දේවල් අපි ඉස්සලා කල්පනා කරන්නට ඕනේ. දැන් අපි විදේශ වෙළඳපොළට නිෂ්පාදන යොමු කරන්න යනවා නම් අපි ඒක ගුණාත්මක ගැන ටිකක් බලන්න ඕනේ. හොඳ ගුණාත්මයෙන් යුක්ත නිෂ්පාදනයක් අපි කරන්න ඕනේ. ඒක නිසා අපේ නිෂ්පාදනයට සිද්ධ වෙන්න තියෙන හානිදායක තත්ත්වයන් අවම කරමින් හොඳ වියලනයකට අපි යන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ගෙදර වේලන්න ගන්නවා නම් මොනවා හරි චූටි පොඩි වියලන තියෙනවා. ඔය සමහර ප්ලාස්ටික් වලින් හදපුවා වගේ තියෙනවා. මගලට කතා කරන්න මේ වගේ ලොකු ප්‍රශ්න තියෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ විවිධ වියලන අපිට පාවිච්චි කරන්නට පුළුවන් මේ වියලීමේ ක්‍රියාව සඳහා. අපි අරමුණ ගැන ඉස්සෙල්ලාම බලන්න ඕනේ. ඊළඟට ප්‍රමිතිය. අරමුණත් එක්කම ප්‍රමිතියත් ඉතාම වැදගත් වෙනවා. දැන් ඔයගොල්ලන් දන්නවා මේ දවස්වල ප්‍රශ්න තියෙනවා අපිට පිටරටින් ඩ්‍රයර්ස් එහෙම ගේන්න ටිකක් අමාරුයි.
එතකොට ඒත් එක්කම අපේ දේශීය නිෂ්පාදකයෝ ඉතාම හොඳයි. අපේ දේශීය නිෂ්පාදකයෝ දිරිමත් වෙලා ඉන්නවා විවිධ ආකාරයේ විචලන යන්ත්‍ර නිෂ්පාදනය කරන්න. නමුත් ඒගොල්ලන්ට සමහර වෙලාවට ගැටලු තියෙනවා. මේ අවශ්‍ය කරන විචලන යන්ත්‍ර නිෂ්පාදනය කිරීම සඳහා වන අමුද්‍රව්‍ය සපයා ගැනීම ගැටලු. ඉතින් සමහර වෙලාවට ඒකම නිසා අපේ දේශීය නිෂ්පාදකයෝ වෙලා තියෙනවා විවිධ අඩු වියදම් මැටීරියල් පාවිච්චි කරලා මේ විදිහේ විචලන යන්ත්‍ර නිෂ්පාදනය කරන්න. ඉතින් ඕගොල්ලන් ගොඩක් වෙලාවට මේ විචලනකාරී දෙන අය ඕගොල්ලන්ගේ අපිටත් කතා කරනවා ගොඩක් වෙලාවට කොහොමද මිස හොඳ විචලන යන්ත්‍රයක් හොයාගන්නේ කොහෙද තියෙන්නේ ගන්න තියෙන්නේ කොතනද මොන වගේ එකක්ද අපි ගන්න ඕනේ. එතකොට මේ තැන්වල මේ ගානට තියෙනවා. ඉතින් ওই විදිහට දැන් එකම විචලන යන්ත්‍රය විවිධ තැන්වල විවිධ මුදල් වලට තියෙන්න පුළුවන්. අඩු ගානට තියෙන්න පුළුවන්, වැඩි ගානට තියෙන්න පුළුවන්. ඉතින් අපි එහෙම කියලා හැම වෙලෙම අපේ පිරිවැය ගැන විතරක් හිතලා මේ ප්‍රමිතිය ගැන අමතක කරොත් එහෙම ප්‍රශ්න එන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් විචලන යන්ත්‍රයක ට්‍රේ එකක් මම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ ට්‍රේ එකක් අපිට මෙටල් පාවිච්චි කරලා හදාන්නට පුළුවන්. සමහර වෙලාවට අපි පාවිච්චි කරනවා මරණ බෙදනවානේ. ඊළඟට ප්ලාස්ටික් පාවිච්චි වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වෙලාවට දැන් ඔය ප්ලාස්ටික් එකක් අපි සාමාන්‍ය ප්ලාස්ටික් කියලා ගත්තම රීසයිකල් ප්ලාස්ටික් තියෙනවා, වර්ජින් ප්ලාස්ටික් තියෙනවා. අපි බොහෝ වෙලාවට උසස් තත්ත්වයේ ප්ලාස්ටික් තමයි මේ සඳහා පාවිච්චි කරනවා නම් කරන්නට ඕනේ. මොකද අපි මේ උෂ්ණත්වයත් එක්ක සිදු කරන ක්‍රියාවලියක්. මෙතනදී උෂ්ණත්වයට බඳුන් වුණාම මේ ප්ලාස්ටික් මේකෙන් ආහාරයට යම්කිසි හානිදායක තත්ත්වයක් ඇති වෙන්න අවස්ථාව තියෙනවා. ඒක නිසා අපි ගොඩක් වෙලාවට නිර්දේශ කරන්නේ මලන මෙතන වාණි SS මැටීරියල් එකෙන් කරපු ට්‍රේ එකක් පාවිච්චි කරන්නට පුළුවන් නම් අපිට මේ මලකඩ කණ එක වළක්වලා හොඳ තත්ත්වෙන් තියාගන්න පුළුවන්. නමුත් සමහර මැටීරියල් වර්ග පාවිච්චි වුණාම ටික කාලයක් යද්දි මේක මලකඩ ඇති වෙලා දිරලා ඒක ආහාරවලට එකතු වුණාම විවිධ විෂ වීම ඇති වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රමිතිය කියන එක ඉතාම වැදගත් වෙනවා. සමහර ඔයගලට මම මේකත් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අපේ මේ තත්ත්ව නිසාම දැන් දේශීය නිෂ්පාදකයෝ යම්කිසි මේ විවිධ විචලන යන්ත්‍ර නිෂ්පාදනය කරලා ඒගොල්ලන්ගේ ඒ දේවල් ප්‍රොමෝට් කරගන්නටම විවිධ වැඩමුළු පවත්වලා මේ ඩ්‍රයර් එක පාවිච්චි කරලා වේලලා විවිධ වැඩමුළු පවත්වලා එතනින් ඒගොල්ලන්ගේ මේ ඩ්‍රයර් එක ප්‍රොමෝට් කරගෙන ඊට පස්සේ මිනිස්සු මේක ගන්න යොමු කරන වගේ වැඩසටහනුත් තියෙනවා. ඉතින් ඔයගොල්ලන් හරිම පරිස්සම් වෙන්න ඕනේ. අපේ අවශ්‍යතාවය මොකද්ද? මේක නිෂ්පාදනයේ ගුණාත්මය මොකක්ද? ඒ වගේ වෙලාවට හොඳ වියලනයක් තෝරගන්න Taman දැනුවත් වෙන්න ඕනේ. Tamanට දැනුමක් නැත්නම් දැනුම තියෙන පුද්ගලයෙක් හා සම්බන්ධ වෙලා සුදුසු වියලනයක් තෝරගන්න ඕනේ. අනිත් දේ තමයි වියලනයක් ගන්නකොට දැන් අපේ ඉස්සරහට අරමුණ තියෙනවා නම් මේක කොයිතරම් දුරට අපි නිෂ්පාදනය එක්ස්පෑන්ඩ් කරනවද අපේ ෆැක්ටරි එක කොයිතරම් දුරට මේ වපසරියකින් වැඩි කරගන්න අපිට හැකියාව තියෙනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මාස 2-3කට පුංචි ඩ්‍රයර් එකක් අරන් මේ වැඩේ කරලා අපිට මාකට් එක ටිකක් හැදුනහම ලොකු ඩ්‍රයර් එකකට යනවයි කියලා අපි හිතුවට අපි ඒ සඳහා වැය කරන මුදලත් අපිට යාමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා අපි ටිකක් ඉස්සරහට මේ ඩ්‍රයර් එකක් ගද්දි පොඩක් ඉදිරිය ගැන හිතලා අපිට පුළුවන් පිළිවෙය දරලා මේ අපි ගන්න මැෂින් එක ආයෙ නාස්ති නොවන විදිහට පාවිච්චි කරන්නට හැකියාව තියෙන විදිහට ඩ්‍රයර් එකක් පාවිච්චි කරන එක තමයි මිලදී ගන්න එක තමයි වඩාත්ම හොඳ වෙන්නේ. ඊළඟට වෙළඳපොළ ගැන මම ඔයගලට අරමුණ ගැන කතා කරද්දී වෙළඳපොළ ගැන කතා කරා. එතනදී අපි වෙළඳපොළට අවශ්‍ය කරන ගුණාත්මක යුතු ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම කෙරෙහි වඩාත් අවධානය යොමු කරන්න ඕනේ අපි භාවිත කරන ඩ්‍රයර් එකට අනුව. ඉතින් මෙතනදී විචලන යන්ත්‍ර ගැන කතා කරනකොට අපි කැබිනට් ටයිප් ට්‍රේ ඩයර්ස් ගොඩක් වෙලාවට අපි මෙතනට පාවිච්චි කරන ජනප්‍රියම ගොඩක් දෙනෙක් පාවිච්චි කරන මොකද මේකට හේතුව මේක විවිධ විදුලියෙන් ක්‍රියාකරණය වතිනවා ඉන්ධන වලින් ක්‍රියාකරණය වතිනවා විවිධ මට්ටමේ කැපැසිටි එකකින් අපිට ගන්න හැකියාව තියෙනවා අපි දේශීය මොකද ටිකක් අඩු මුදලට ගන්න පුළුවන් ඩ්‍රයර් එකක් අපේ දේශීය නිෂ්පාදකයෝ ගොඩක් අය ඉන්නවා මේ විදිහේ නිෂ්පාදන සිද්ධ කරන. එතකොට නමුත් සාමාන්‍යයෙන් විචලනය ක්‍රියාවලිය ගත්තාම මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මෙතනදී බැලුවොත් එහෙම කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා මේකේ පිටතින් වාතය අරගෙන ඒක හීටින් ෆොයිල් හරහා ගිහිල්ලා ඒක ට්‍රේස් හරහා යනවා. එතකොට තමයි ට්‍රේස් වල තියෙන නිෂ්පාදනයේ වියදීමක් සිදු වෙලා පිටවීම සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී ඇත්තටම ඉස්සරලාම ගැටෙන වාතය මේ ට්‍රේස් වල ඉස්සලාම ගැටෙන රතු වාතයෙන් හොඳ වේලීමක් සිද්ධ වෙනවා. නමුත් සමහර ට්‍රේ වලට මේ වාතය රතු වාතය හොඳට ගැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ වෙලාවට මොකද අපි කරන්නට ඕනේ මේ වියලනේ තට්ටු මාරු කරන්න එහෙම නැත්නම් මේ ට්‍රේස් මාරු කරන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒකාකාරී වේලීමක් මෙතනදී ලබා ගන්න ප්‍රශ්න සහගත තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ වෙලාවට අපි ට්‍රේ මාරු කරලා මේ හොඳ තත්ත්වෙ වේල ගන්න වගේ යොමු වෙන්න අවශ්‍ය වෙනවා මේ ක්‍රියාවලියේදී. ඇත්තට මෙතනදී විවිධ ප්‍රමාණයක් අපි ගෙදර පාවිච්චි කරන්න ඕන නම් ඒ මට්ටමේ මධ්‍යම පරිමාණයේ විශාල පරිමාණයේ විදිහට පාවිච්චි කරනවා නම් විවිධ ප්‍රමාණයෙන් ගන්න පුළුවන්කම තියෙනවා මේ කැබිනට් ටයිප් ට්‍රේ ඩයර්ස්.
ඊට පස්සේ කැබිනට් වැකියුම් ඩ්‍රයර් එක කියලා ගත්තාම මෙතනදී වැකියුම් කියන්නේ රික්තක තත්ත්වයක් තමයි ඇතුළේදී තියෙන්නේ. දැන් මේකේ අර ක්‍රමවේදයේ වගේ පිටතින් වාතය ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇතුලේ තියෙන තෙතමනය ඒ විදිහටම ඇදලා ගැනීමක් සිද්ධ වෙන්නේ වැකියුම් පම්ප් එකක් ආධාරයෙන්. එතකොට මේ වාතය මේ විදිහට සිද්ධ කිරීම තුළින් අපිට අඩු පීඩන තත්ත්ව යටතේකදී අඩු උෂ්ණත්වයකදී අපේ නිෂ්පාදන වියල ගන්න හැකියාව තියෙනවා. එහෙම වුණාම අපේ නිෂ්පාදනයේ ගුණාත්මක ගොඩක් වැඩි. මොකද අඩු උෂ්ණත්වයකදී සහ අඩු පීඩන තත්ත්ව යටතේකදී වියල ගැනීම තුළින් මේ ගොඩක් ලොකු ප්‍රශ්නයකට මේක එක්ස්පෝස් වෙන්නේ නැහැ. ඒක නිසා හොඳ ගුණාත්මක යුතුව අපිට ඒක සංඝටක ටික හොඳ ආකාරයෙන් ආරක්ෂා කරගෙන වේල ගන්නට හැකියාව තියෙනවා. නමුත් අනිත් ගුණාත්මයෙන් වැඩි වුණාට සමියදම අපි ගත්තොත් කැබිනට් ටයිප් ඩ්‍රයර් එකට වඩා සාමාන්‍යයෙන් වැඩි අගයක් ගන්නවා. ඊට පස්සේ ටනල් ඩ්‍රයර් එකක් කියලා ගත්තොත් එහෙම ටනල් ඩ්‍රයර් එක සාමාන්‍යයෙන් ලොකුවට ඉන්ඩස්ට්‍රි එකේ යෙදලා ඉන්න පුද්ගලයෙක් පාවිච්චි කරන විදිහේ ටනල් ඩ්‍රයර් තමයි ගොඩක් වෙලාවට විශාල පරිමාණයෙන් කරනකොට සිද්ධ කරන්නේ ටනල් ඩ්‍රයර් එකක් පාවිච්චි කරන්නේ. දැන් මෙතනදී ආකාර දෙකකට අපි කොන්කරන්ට් ෆ්ලෝ එකක් තියෙනවා කවුන්ටර් ෆ්ලෝ එකක් තියෙන ඩ්‍රයර්ස් කියලා කියනවා. මෙතනදී මේ එක දැන් කොන්කරන්ට් ෆ්ලෝ එකක් තියෙන වෙලාවට ප්‍රොඩක්ට් එක සහ වාතය එකම දිශාවකට තමයි ගමන් කරන්නේ. ඒතකොට මේ ටනල් එක මේකෙදී අර අපි සාමාන්‍යයෙන් කැබිනට් ටයිප් ඩ්‍රයර් එකත් එක්ක බලනකොට අපේ මෙතනදී අර ට්‍රේ මූව් කරන්න නැත්නම් මේ කාට් එකකට තමයි අපි ලෝඩ් කරන්නේ. මේ කාට් එක මූව් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා අර කැබිනට් ටයිප් ඩ්‍රයර් එකකට වඩා අපිට වාසිසහගත තත්ත්වයක් තියෙනවා මේ විදිහේ ටනල් ඩ්‍රයර් එකක් පාවිච්චි කිරීමෙන්. ඊට පස්සේ මේ එකම දිශාවකට යෑම සිද්ධ වෙනවා. අන්තිමට වියලුණු නිෂ්පාදන මේ ටනල් එකෙන් එළියට යන ක්‍රියාවලිය සිදු වෙන්නේ. කවුන්ටර් කරන්ට් ෆ්ලෝ එකක් තියෙන ඩ්‍රයර් එකක් ගත්තාම එතනදී සිද්ධ වෙන්නේ වාතය යන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ප්‍රොඩක්ට් එක ෆ්ලෝ වෙනවා. ඊට පස්සේ ওই විදිහට යම්කිසි කාලයක් තුළ ටනල් එකේ සංසරණය වෙලා මේක වියලීම සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහේ අපේ අවශ්‍යතාවය අනුව අපි පාවිච්චි කරන විජලනය කරන්නට යන ද්‍රව්‍ය අනුව මේ විදිහේ වෙනස් වීම සිද්ධ වෙනවා. අපිට ඒ වෙලාවට දැන් මේ වගේ සාමාන්‍ය කෙනෙකුට නම් මේ ටනල් ඩ්‍රයර් එකක් පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය නැහැ. මම ඔයගොල්ලන්ට මේ හැම දෙයක් ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න ඕන නිසා ඉතරේ. ඊට පස්සේ ෆ්ලොයිඩයිස් බෙඩ් ඩ්‍රයින් සිස්ටම් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේක අපි පාවිච්චි කරන්නේ කුඩා කැබලි වගේ දේවල් වියලීම සඳහා. එතකොට කුඩා කැබලි වගේ දේවල් කියන්නේ සැහැල්ලු දේවල්. දැන් අපි ගොඩක් වෙලාවට මේක ඖෂධ නිෂ්පාදනයේදී යොදා ගන්නවා. පොඩි පාටිකල්ස් වගේ දේවල් වේල ගන්න අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට මෙතනදී වෙන්නේ සාමාන්‍යයෙන් මේකේ ඩ්‍රයර් එක යටින් අපි හීටඩ් එයා එවනකොට ඒකේ තියෙන ভাইබ්‍රේෂන් එකත් එක්ක අපි වියලන ද්‍රව්‍ය ටිකක් ඉහළ යෑමක් සිද්ධ වෙනවා. එතකොට හොඳට මේ ද්‍රව්‍ය සහ වාතය අතර ගැටීමක් සිද්ධ වෙලා ඉතා ඉක්මනින් අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය වියල ගැනීමේ හැකියාව තියෙනවා. අපි මේකට කියනවා ෆ්ලුයිඩයිස් බෙඩ් ඩ්‍රයින් සිස්ටම් එක කියලා. ඊට අමතරව ස්ප්‍රේ ඩ්‍රයින් කියලා කියනවා. ඕගොල්ලන් දැන් කිරි පිටි වගේ දේවල් නැත්නම් ෆෘට් ජූස් වගේ එකක් වේලන්න යනකොට දියරමය ද්‍රව්‍යයක් පිටි ආකාරයෙන් වියල ගන්නට අපිට ස්ප්‍රේ ඩ්‍රයින් සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී සිද්ධ වෙන්නේ මොකද්ද? අපි ඉහළ කෙළවරෙන් මේ ජූස් එක සහ හීටඩ් එයා ඊටාම වේගයෙන් පම්ප් කරනකොට ඒ දෙක ගැටීම සිද්ධ වෙලා ඒ පරිසරය ඇතුලේ චේම්බර් එක ඇතුලේ කෙලින්ම වාතය සහ ඒ වියලන ද්‍රව්‍ය එකට ගැටීම හේතුවෙන් ඒකේ ජලය ඉවත් වීමක් සිද්ධ වෙනවා. මේක අපිට මේ ෆෘට් ජූස් එහෙම නැත්නම් කිරි වගේ දේවල් වියලන්න විසිරි වියලනය කියලා අපි හඳුන්වනවා. ඉතින් ඒක එක ක්‍රමවේදයක්. මෙතනදී හැබැයි අපිට මේ වියලීම සඳහා වැඩි පිරිවැයක් යොදා ගන්නට වෙනවා. අනිත් එක තමයි දැනට ටිකක් ජනප්‍රිය ක්‍රමවේදයක් ෆ්‍රීස් ඩ්‍රයර් එක. මොකද ෆ්‍රීස් ඩ්‍රයින් වලදී අපි යම්කිසි දෙයක් වේල ගන්නකොට අපිට ඉතාම හොඳ ගුණාත්මක යුක්ත නිෂ්පාදනයක් කරගන්න හැකියාව තියෙනවා. ඒ සාමාන්‍ය ක්‍රමවේදය තමයි ඝන ද්‍රව වායු තත්ත්වයට තමයි පත් වෙන්නේ අපි මේ අයිස් කුට්ටියක් වගේ තියනවා නම්. නමුත් දැන් ෆ්‍රීස් ඩ්‍රයින් කියන ක්‍රමවේදයේදී මොකද වෙන්නේ? අපි ඉස්සලා ෆ්‍රීස් කරපු නිෂ්පාදනයක් තමයි මේ චේම්බර් එකට දාන්නේ. ඒක හීටර් ප්ලේට් එකක් මතින් තිබ්බහම කෙලින්ම ඝන ද්‍රව්‍ය වාෂ්ප බවට පත් වෙලා තමයි ජල ඉවත් වීම සිද්ධ වෙන්නේ. ද්‍රව බවට පත් වෙන්නේ නැහැ. එතකොට අර සෛල වලට වෙන්න තියෙන හානිය ඊටාම අඩුයි. අපිට හොඳ පෝරස් ස්ට්‍රක්චර් එකක්, ඒ කියන්නේ හොඳ ක්‍රිස්පිනස් එකක් පවත්වා ගන්නට පුළුවන් ෆ්‍රීස් ඩ්‍රයින් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා වේල ගන්නට පුළුවන්. ඒ වගේ දැන් ඔයගලන්ට මෙතනදී දකින්න පුළුවන් හොඳ සවිවර භාවයක් තියෙනවා. දැන් කැඩෙන ගතියක් තියෙනවා ඒවා වේලුනහම. ඊළඟට දැන් අපි නිෂ්පාදනයක් කරලා තියෙනවා පොලොස් කරි එකක්, වට්ටක කරි එකක් මේ විදිහට ෆ්‍රීස් ඩ්‍රයි කරලා අපිට පුළුවන් මේක අවුරුද්දක් විතර කාලයක් තියාගන්න. ඊට පස්සේ මේ ෆ්‍රීස් ඩ්‍රයි කරපු එක ආපහු නැවත සකස් කිරීම මගින් අපිට පුළුවන් හොඳ ඊටාම රසවත් කරි එකක් ආහාරයට ගන්න. ඉතින් මේ වගේ දේවල් අපි අපනයන වෙනදපළට යනවා නම් මම හිතන්නේ ගොඩක් වැදගත් වෙනවා. හොඳ කියන්නේ මේකට පිරිවැය වැඩි ඇත්තටම. යන පිරිවැය වැඩි නිෂ්පාදන ක්‍රියාවලියේදී. නමුත් ගොඩාක්ම
ගොඩාක් හොඳ නිෂ්පාදනයකට අපිට යන්න පුළුවන් අපිට හොඳ මාකට් එකක් තියෙනවා නම් ඉතින් ඒක නිසා ඒ දේවලුත් ඉතාම වැදගත් වෙනවා ඊළඟට දැන් තවත් අපි heat pump brand system එක කියලා මෑතකදී ටිකක් අපි AC dryer එකක් කියනවා condenser dryer එකක් කියනවා මෙතනදිත් ඉතාම හොඳ ගුණාත්මක යුක්ත කෙටි කාලයකදී අඩු උෂ්ණත්වයකදී අඩු පීඩන තත්ත්වයකදී හොඳ නිෂ්පාදනයක් කරගන්නට හැකියාව තියෙනවා ඊළඟට තවත් වැඩි දියුණු කරපු වියලන තියෙනවා microwave assisted dehydrators infrared dehydrators ඔය වගේ විවිධ වියලන උපකරණ අපිට පාවිච්චි කරන්නට හැකියාව තියෙනවා ඊට පස්සේ ඊට අමතරව මේ අඩු වියදම් තාක්ෂණය යොදාගත් වියලන වර්ග තියෙනවා ලී කුඩු 10 වගේ දේවල් පාවිච්චි කරලා කරගන්නට පුළුවන් වියලීම කරගන්න පුළුවන් නමුත් අපි මම ඔයගොල්ලන්ට හැමදේම කිව්වා දැන් මුලදී අපේ නිෂ්පාදනය අපි යවන මාකට් එක අනුව මේ දේවල් වෙනස් වෙනවා දැන් මේ ලී කුඩු 10 කුඩු වගේ වේලන එකට වඩා ඉලෙක්ට්‍රික් එහෙම නැත්නම් අපි අර මම පැහැදිලි කරේ කලින් ඔයගොල්ලන්ට මම පැහැදිලි කරපු හැම ඩ්‍රයර් එකක්ම ඔයගොල්ලන් වේලන්න යන්න අවශ්‍යව නෙමෙයි ඔයගලන්ට යම්කිසි අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය නිසා මම ඔය පැහැදිලි කරේ. ඔතනදී ඩ්‍රයර්ස් කීපයක් තමයි සමහර විට ඔයගලන් කර්මාන්තයක් විදිහට පාවිච්චි කරනවා නම් යොදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහ අඩු වියදම් වියලන, සූර්ය තාප වියලන, ওই විදිහ වියලන වර්ගත් අපිට පාවිච්චි කරන්නට හැකියාව තියෙනවා. ඊළඟට අපි මේ විගණනය කරපු නිෂ්පාදනයක් නැවත භාවිතයට ගැනීම ගැන ඉතාම වැදගත් අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි දැන් සෝයා මීට් එකක් අරගත්තාම සෝයා මීට් කන්න ගන්නකොට අපි දන්නවා මේක උණු වතුරේ හරි ඇල් වතුරේ හරි යම්කිසි කාර්යයක් ගිල්ලලා තියලා ඊට පස්සේ ඒක අරගෙන හරි එකක් විදිහට හදාගන්න හැකියාව තියෙනවා. ඒ ක්‍රමයෙන් පුළුවන් අපිට වියලි එළවලු වලට පාවිච්චි කරන්න. ඒත් එක්කම මේකේ තියෙන වාසියක් තමයි අපිට ඉතාම කෙටි කාලයකදී සකසා ගැනීම හැකියාව තියෙනවා. අනිත් දේ තමයි මේ අපි බදින් තෙලේ බදිනවා නම් අවශ්‍ය කරන තෙල් ප්‍රමාණය අඩුයි. මොකද මේකේ ජලයේ අඩු ප්‍රමාණයක් තියෙන නිසා අඩු තෙල් ප්‍රමාණයක් පාවිච්චි කරලා වියලීමේ හැකියාව තියෙනවා. එතකොට අපි දැන් මේ ආහාර එළවලු පළතුරු විදිහටම ආහාර කොට ගන්නවා. වියලපු ඒ වගේ විවිධ නිෂ්පාදන වලට යන්න පුළුවන්. දැන් කේක් වර්ග, ජෙලි, බිස්කට්, බ්‍රෙඩ් වගේ විවිධ දේවල් චිප්ස් හදා ගන්නට පුළුවන්. දැන් මේ වගේ විවිධ නිෂ්පාදන වලට අපිට යන්නට හැකියාව තියෙනවා. ඊට පස්සේ කෙසෙල් පිටි නිෂ්පාදනය කරන්නට පුළුවන්. පිටි වලින් විවිධ නිෂ්පාදන කරන්නට පුළුවන්. ඒ වගේ තමයි අපි කොස් වගේ දෙයක් ගත්තොත් එහෙනම් අපිට ඒකෙන් කොස් විදිහට අපිට කරන්නටත් පුළුවන්. එහෙම නැත්නම් ඒකේ පිටි ලබාගෙන විවිධ නිෂ්පාදන සකස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ විද්‍යාලන කර්මාන්තයේදී එළවලු පළතුරු විදිහට විතරක් නෙමෙයි අපිට වෙනත් නිෂ්පාදන කරා යෑමේ හැකියාවකුත් තියෙනවා. දැන් වට්ටක පිටි හදන්න පුළුවන්, පිටි වලින් සුප් හදන්න පුළුවන්, සුප් කේක්ස් හදන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කේක්, මෆින්ස් වගේ දේවල් හදන්න හැකියාව තියෙනවා. ඉතින් විවිධ නිෂ්පාදන වලට යන්න හැකියාව තියෙනවා. සුප් මික්සර්ස් දැන් වට්ටක ගත්තාම මේ හොඳ තික්නින් ඒජන්ට් එකක් අපි කෝන්ෆ්ලවර් පාවිච්චි කරන වෙනුවට වට්ටක පිටි පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ අපිට විවිධ දේවල් වලට මේ විජලිත නිෂ්පාදන යොදා ගන්න පුළුවන්. ඉතින් අපි හැමදේම කරලා අවසාන වශයෙන් හොඳ ඇසුරුමක් තෝරගන්න ඕනේ. අපි කරපු නිෂ්පාදනය හොඳින් අසුරලා තියන්න. දැන් අපි දන්නවා විචලනය කරපු දේවල් තෙතමනය ඉතාම අඩු කරලා තියෙන්නේ. මේක වාතයට නිරාවරණය වෙච්ච ගමන් වාතයේ තියෙන තෙතමනය උරා ගන්න මේගොල්ලන් හරි කැමතියි. ඒක නිසා අපි මේක වළක්ව ගන්න අවශ්‍ය කරන ක්‍රමවේදයක් මේ ඇසුරුම තෝරා ගැනීමේදී ඉතාම වැදගත් වෙනවා. ඒ සඳහා අපි සලකලා බලන්න ඕනේ. ලයිට් කොහොමද ආලෝකයේ බලපෑම තෙතමනේ බලපෑම වායු වල බලපෑම සහ තාපය කියන හැම දෙයක්ම සැලකිලිමත් වෙන්න ඕන හොඳ ඇසුරුමක් තෝරගන්න. දැන් මම මෙතනදී මේ ඇසුරුම්කරණය ගැන වඩාත්ම කතා කරන්නට යන්නේ නැහැ. අපි මේ සීමිත කාලයේදී දැනටමත් ගොඩක් කාලයක් ගත වෙලා තියෙන නිසා මේ සීමිත කාලෙදී හැම දෙයක්ම එකින් එක පැහැදිලි කරන්නට බැහැ. නමුත් ඔයගොල්ලන්ට ඇසුරුම්කරණය පිළිබඳව ඉදිරි වැඩසටහනකදී සම්පූර්ණයෙන්ම කතා කරා. එතකොට ලොකු දැනුමක් ලබා ගන්නට හැකියාව තියෙනවා මේ වෙලාවට. ඉතින් දැනට අපි දැන් ගොඩක් වෙලාවට මම මෙතනදී මේ මැටීරියල් ගැන කතා කරන්නට යන්නේ නැහැ. ඔයගොල්ලන්ට දැන් දකින්න තියෙන සාමාන්‍ය එක්සැම්පල්ස් ටිකක් දෙන්න. විචලනය කරපු එළවලු ඔයගොල්ලන් දන්නා මේ වින්ඩෝ එකක් එක්ක තියෙන පැකේජිං මැටීරියල් එකක්. අතට මෙතනදී අපිට පේනවා ඇතුලේ තියෙන්නේ මොනවද කියන එක. මේක ලැමිනේටඩ් පැක් එකක්, සිප් බෑග් එකක්. එතකොට මේකේ ඇතුලේ තියෙන්නේ මොනවද කියන එක ඔයගලන්ට පේනවා. දැන් මේ වගේ පැක් එකක් පාවිච්චි කරනකොට අපිට මේ කන්සියුමර්ත් එක්ක හොඳ විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන්. මොකද ඇතුලේ තියෙන දේ මොනවද කියන එක කන්සියුමර්ට හොඳට පේනවා. ඉතින් ඒ වගේ ඇසුරුමක් දැන් ඔයගලන්ට ගොඩක් වෙලාවට ওই වේලපු දේවල් දාලා තියෙන මේ වගේ ඇසුරුම් දකින්න පුළුවන්. අපනයන කටයුතු ඉදලා තියෙන මේ වගේ ඇසුරුම් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඊටාම අලංකාර විදිහට ලේබල් එකක් එක්ක මේක වෙළඳපළට ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒත් එක්ක මේ ඔපෙක් ස්ට්‍රක්චර් එකක් නැත්තම් විනිවිද නොපෙනෙන ආකාරයේ අපිට ඇසුරෙන් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතන මෙටලයිස්ඩ් ෆිල්ම් එකක් තියෙන්නේ. ගොඩක් වෙලාවට අර ලයිට් සහ මොයිස්චර් කියන හොඳ බැරියර් එකක් වෙනවා මෙටලයිස්ඩ් ෆිල්ම්. එතකොට ඒ වගේ අර ගොඩක් වෙලාවට අපි කියන්නේ මේ ලැමිනේටඩ් ෆිල්ම් එකක් ලැමිනේටඩ් පැකින් මැටීරියල් එක තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ විචලනය කරපු එළවලු පළතුරු ඇසුරීමට. මොකද මේ තෙතමනය සහ ඊළඟට
ලයිට් ඉෆෙක්ට් එක නැත්නම් ආලෝකයෙන් තියෙන බලපෑම අඩු කරගන්නට අපිට හැකියාව ලැබෙනවා. ඉතින් මේ තවත් ඒ වගේ අපිට අපේ ඉස්සර පිටරටවල වල අපිට දකින්නට හම්බෙන මේ විචලනය කරපු නිෂ්පාදන අසුරලා තියෙන බෑග් වර්ග. ඉතින් ওই විදිහට අපි වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන අපි කරපු නිෂ්පාදනය හොඳට ආරක්ෂා කරගන්න නම් හොඳ අසුරණයක ගබඩා කරන්නට ඕනේ. මේ විදිහට හොඳ අසුරණයක ගබඩා කරගත්තොත් එහෙම අපිට මේක අවුරුද්දක් විතර වගේ කාලයක් කිසිම ගැටලුවක් නැතුව තියාගන්න හැකියාව තියෙනවා විචලනය කරපු නිෂ්පාදන. ඉතින් ඒකත් ලොකු ආසියක් වෙනවා මේ වගේ කර්මාන්තයක යෙදෙන කෙනෙකුට. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මම මේ කාලය ඇතුළත ඉතාම කෙටි කාලයකදී විචරණය කියන්නේ ඉතාම පුළුල් මාතෘකාවක්. මේ කාලය ඇතුළත මම උත්සාහ කරා ඔයගොල්ලන්ට උපරිම වශයෙන් කෙටි හැඳින්වීම් වලින් හරි මේ තියෙන තත්ත්වයන් ටික පැහැදිලි කරන්න. මොකද ඔයගොල්ලන්ට සාමාන්‍ය අවබෝධයක් ලබා ගන්න හැකි වුණා ඇති කියලා මම හිතනවා. සමහර අපි වේගයෙන් මේ දේවල් ඉක්මනින් කෙටි කාලයකදී කරනකොට ගැටලු ඇති වෙන්නට පුළුවන්. මොකද මුකුත් නොදන්න කෙනෙකුට ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙම තත්ත්ව තියෙනවා නම් ඔයගොල්ලන්ට ඕනේ වෙලාවක අපිට කතා කරලා මේ ගැටලු निराකරණය කරගන්න පුළුවන්. මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා මේකේ ඔෆිස් නම්බර් එක ඒත් එක්කම මොබයිල් නම්බර් එක. ඔයගොල්ලන්ට මේ ඕන එකට කතා කරලා ඕන වෙලාවකදී ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳව විමසන්න අපි බැඳී ඉන්න ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය සපුරලා දෙන්න. ඉතින් බොහොමත් ස්තුතියි. ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් පොඩි වෙලාවක් දෙන්නට පුළුවන් මේ පිළිබඳව විමසා බලන්න. ඒත් එක්කම තවදුරටත් ඔයගොල්ලන්ට වැඩි දුර මේ පිළිබඳව තාක්ෂණයන් පිළිබඳව අවශ්‍ය නම් පස්සේ වෙලාවක අපිට ටෙලිෆෝන් කෝල් එකක් දීලා හරි අපි මුණ ගැහිලා හරි මේ දේවල් දැනගන්නට හැකියාව තියෙනවා. බොහොම ස්තුතියි හැම දිනකටම මේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව ජාතික පසුබිම කළමනාකරන ආයතනයේ වෙන්න. බොහොම ස්තුතියි. මොන හරි ගැටලු තියෙනවා නම් ඊටාම කෙටි වෙලාවකදී දැනට තියෙන ගැටලු ටික අහන්න. ආයතනෙන් මේවට ප්‍රධාන කරේ. හෙලෝ. ඒක කරේ. එතකොට ඕන මේ සම්බන්ධයෙන් ට්‍රේනින් වෙන්න පුළුවන් නම් මේ ඒ ආයතනයට ඇවිල්ලාද ට්‍රේනින් වෙන්න ඕනේ. මිස් කොහෙද? මම කොළඹ ඉන්නේ. මෙහෙමයි මේ අපේ ප්‍රාදේශීය මධ්‍යස්ථානක් තියෙනවා. හැබැයි කොළඹට කිට්ටුව නැහැ. අපි ගාල්ල පැත්තට කිට්ටුව වෙන්නේ ඊළඟට වාරියපොළ ඊළඟට නුවර ඔය වගේ ශේෂ්ඨ අම්පාර ඒ වගේ ශේෂ්ඨ මධ්‍යස්ථාන කීපයක් අපේ තියෙනවා. ව්‍යාප්තව නමුත් ඒකෙදී ඇත්තටම මේ ලොකු ස්ටාෆ් එකක් අපේ එතනවල නැහැ. නමුත් ගොඩක් වෙලාවට පුදුම කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් තියෙනවා. පුහුණු කටයුතු කරන්න මොන හරි ටයිම් ඩියුරේෂන් එකක් තියෙනවද? මේක පටන් ගන්න පුහුණුවක් අවශ්‍ය නම් ඉන්ඩිවිජුවල් ට්‍රේන් වෙන්න පුළුවන්ද? ඉන්ඩිවිජුවල් ට්‍රේනින් එකක් කරන්න නම් මෙහෙමයි ඒක ටිකක් ඔයගලන්ට පිළිවෙලක් වැඩි පිළිවෙලක් කරන්න වෙයි. එතකොට ඊට වඩා ඔයගලන්ට අවශ්‍ය නම් පුළුවන් අපිට මේ මම මේ දීලා තියෙන ඔෆිස් නම්බර් එකකුත් තියෙනවා. ඒකට කතා කරලා ඒකෙන් ඔයගලන්ට එක්ස්ටෙන්ෂන් ඩිවිෂන් එක කියන්නේ ව්‍යාප්ති අංශය සමග සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට ඔයගලන්ගේ නම්බර් එක නම ඒ විස්තර ටික දීලා තියන්න මොකක්ද අවශ්‍යතාවය කියලා මේ විචලනයේ සම්බන්ධ පුහුණු වැඩමුළුවක් අවශ්‍ය වෙන්නේ කියලා. එතකොට විචලන වැඩමුළුවක් සංවිධානය කරනකොට ඔයගලන් ඒකට සම්බන්ධ කරගන්නේ ගෲප් එකක් විදිහට 10 දෙනෙක් 15 දෙනෙක් වගේ එකතු වුණාම ඒක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ගොඩක් වෙලාවට යමු වෙනවා. මොකද ඉන්ඩිවිජුවල් ට්‍රේනින් කරනකොට ඔයගලන්ට එකෙන් තියෙන මේ පිළිවෙල දරන්න වෙන පිළිවෙල වැඩි. ඒක නිසා අනිත් ගොඩාක් වැදගත් වැඩසටහනක්. මේ ගොඩක්ම ස්තුතියි. මම මේ වගේ වැඩසටහනක් බලාගෙන හිටියේ. ඇත්තටම ගොඩාක් Facebook එකේ තිබුණාට මේට ගොඩක්ම ස්තුතියි. හෙලෝ. ඕකේ. හෙලෝ. අපිට රෙකෝඩින් එක ගන්න පුළුවන්ද මිස්? ඔව් අපි වෙබ් එකට Facebook එකට අප්ලෝඩ් කරන්න රෙකෝඩින් එක. Hello, Miss. Okay. Hello. Oh. සුගර් සිරප් එකේ දාන මේ පළතුරු ඒ කියන්නේ මේ ෆෘට් කැන්ඩිස් හදන විදිය කරගන්න විදියක් තියනවාද? ඔව් අපි ඔයගලන්ට ඕන නම් ඒකත් කරන්න පුළුවන්. දැන් ෆෘට් කැන්ඩිස් ගොඩක් වෙලාවට ජින්ජර් ප්‍රිසර්ව්ස් වගේ කරනවා. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ තාක්ෂණය මට ගස් ලැබු අඹ බයිට් එකක් හැටියට වගේ ෆෘට් කැන්ඩි එක හදන්න පුළුවන්. ඒක ඉගෙන ගන්න පුළුවන් කොහෙන්ද? මම ඉක්මනින් කරන්න උත්සාහ කරනවා ඒක. දැන් මෙහෙම අපි ට්‍රේනින් එකකදී උනත් කරන්නට පුළුවන්. එහෙම නැතුව බොහොම ඉක්මනින් කරගන්නට අවශ්‍ය වෙනවා නම් අපිට කෝල් එකක් දෙන්නකෝ. ඒ කරන ප්‍රොසෙස් එක ඔයාලට කියන්නම්. ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න. මොන හරි ගැටලුවක් වුණොත් ආයෙ කතා කරලා බලන්න. ඒ මොබයිල් නම්බර් එකට කතා කරොත් හරිද මිස්? හෙලෝ. මොබයිල් නම්බර් එකට කතා කරන්න බෑ. කමන්නේ කතා කරන්න නම් ෆෝන් එකට කතා කරලා ඒ නම්බර් එකට කතා කරත් කමන්නේ. Thank you.
මිස් මම මේ මිස් අපිට මිස් මේ අර ආශ්‍රිත විද්‍යාලනය සම්බන්ධයෙන් ඊළඟ ප්‍රෝග්‍රෑම් එකකදී පොඩ්ඩක් දැනුවත් කරනවද? මේ මම දැන් ආශ්‍රිත විද්‍යාලනය ඔයගලන්ට පොඩ්ඩක් ඒක ටිකක් අර මම කියවන ටිකක් මේ දීර්ඝ වශයෙන් කතා කරන්න ඕන මාතෘකාවක් ටිකක් වෙලා යනවා. අපි බලමු ඉස්සරහට තව වැඩසටහන් කරනකොට ආශ්‍රිත විද්‍යාලනය සම්බන්ධයෙන් වෙනම වැඩසටහනක් කරන්න පුළුවන්කමකුත් තියෙනවා. එහෙමනොත් අපි බලමු ඉදිරියට. එහෙම නැත්නම් අනුරාධපුර බ්‍රාන්ච් එකට ඇවිල්ලා අපිට අර කොහෙද? මේ අනුරාධපුරයට ආවා නම් අපිට ඒක පිළිබඳව අවශ්‍ය උපදෙස් දෙන්න පුළුවන්. හරි මිස් මට hello good morning miss hello miss අපිට මේක Facebook එකට නැත්නම් මේ WhatsApp group එකට දාන්න බැරිද miss? අපිට Facebook එකට තමයි දාන්න වෙන්නේ. miss good morning අපිට WhatsApp group එකට දාන්න පුළුවන් මේක? WhatsApp group එකට ලෝඩ් එක ටිකක් වැඩි නිසා ගැටලුවක් තියෙනවා කියලා කියන්නේ අපි මේ Facebook එකට තමයි දාන්න බලාපොරොත්තු වෙන්නේ. YouTube ප්‍රෝග්‍රෑම් එකක් විදිහටත් අපිට මේ අප්ලෝඩ් කරන්න හැකියාව තියෙනවා. ඉදිරියේදී මේ පිළිබඳව අපි ඔයගලන්ට දැනුවත් කිරීමක් group එක හරහා කරන්නට පුළුවන් කොයි ආකාරයෙන්ද ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් කියන එක. මිස් මම මගදී තමයි භාගයක් විසුණා. ඒ හින්දා මට මේක දැනගන්න කොහොමද කරගන්න පුළුවන් මිස්? ඔබතුමී කොහෙන්ද කතා කරන්නේ? මම වත්තලින් කතා කරන්නේ. දැනගන්න විශේෂ දැන් ඔයගොල්ලන්ට මොන හරි අර ට්‍රේනින් එකට එන්න අපහසුකම තියෙනවා අපිට කෝල් කරත් විස්තර දැනගන්නට පුළුවන්. කතා කරලා බලන්නකො මොනවද අපි බලමුකෝ ගැටලුව කොයි ආකාරයේ දෙයක්ද ඔයාලට දීර්ඝ ට්‍රේනින් එකක් ඕන නම් අපිට පුහුණු පාඨමාලාවකට සම්බන්ධ කරවන්න හැකියාවකුත් තියෙනවා. අපි මොකද්ද ගැටලුව කියන්නේ? හරි මිස් අර මේ වරකා එතකොට එඩිටි කෙසෙල් වගේ දේවල් ක්‍රිස්පි ගතියක් එන්නේ නැද්ද මිස් මේ විචලනය කරද්දී? ඒකයි මම කිව්වේ අර අපි එක එක විචලන යන්ත්‍ර පාවිච්චි කරනවා. දැන් ක්‍රිස්පි ගතියට වේල ගන්න නම් වඩාත්ම සුදුසු වෙන්නේ ෆ්‍රීස් ඩ්‍රයින් ටෙක්නොලොජි එක තමයි. ඒ සාමාන්‍යයෙන් අපි කැබිනට් ට්‍රේ ටයිප් ඩ්‍රයර් එකක් පාවිච්චි කරලත් මේක වේල ගන්න පුළුවන්. නමුත් අර මේ රිඩියු ගතිය කියන්නේ කැඩෙන ගතියක් නෙවෙයි තියෙන්නේ පොඩ නැවෙන ගතියක් තමයි වේලුවාම තියෙන්නේ. ඉතින් අර කැබිනට් එකක් තමයි තියෙන්නේ. කැබිනට් මොඩල් එකකින් තමයි කරන්නේ. ක්‍රිස්පි එකක් එන්නේ නැහැ. ඒකේතර කල්තබා ගැනීමේ ප්‍රශ්නයක් එනවා. කල්තබා ගැනීමේ ප්‍රශ්නයක් එනවා. මම ඔයගලන්ට කිව්වනේ අර එළවලු පළතුරු වල දෙකේ තෙතමන ප්‍රමාණය වෙනස් වෙනවා කියලා. දැන් පළතුරක් ගත්තාම ටිකක් තෙතමනේ වැඩි. අර සීනි සාන්ද්‍රණය වැඩිනේ. ඒක නිසා ඒක නරක වෙන්නේ නැහැ. නමුත් අර ක්වොලිටි එක තමයි ක්‍රිස්පි ගතියක් ආවේ නැහැ කියලා නරක වෙන්නේ නැහැ. ක්‍රිස්පි ගතිය තියෙනවා නම් ගොඩක් අර හොඳ තත්ත්වයේ නිෂ්පාදනයක් අපිට විදේශ වෙළඳපොළට වගේ දෙනකොට දෙන්න පුළුවන්. එහෙම නැතුව දැන් ඔය කේක් බිස්කට් අයිස්ක්‍රීම් වගේ දේවල් වලට වේලි පළතුරු පාවිච්චි කරනවා නම් ඔයා හදන ක්‍රමවේද මිස් මම පොළොන්නරුවෙන් කතා කරන්නේ. ඇහෙනව නේද? ඔව් මිස් මම මේ දැනට අර කහ නිෂ්පාදනය කරගෙන යනවා. මට තියෙන ප්‍රධාන ගැටලුව තමයි මිස් මේ දැන් අවුවෙන් තමයි අපි ඒක වේලගන්නේ. හෙලෝ. ඔව් කියන්න. නමුත් ඒක අර කුඩු කරනකොට මිස් ඒකේ මේ අර පොඩ්ඩක් අවපැහැ තියෙනවා. අනිත් එක ඒ කුඩු කරලා නැතුව තිබ්බොත් එහෙම ඒක නිකන් පුස් වගේ නිකන් අවපැහැයකට ගන්න. ඒක කොහොමද කුඩු කරලා වේලලා පුස් හැදෙනවා නම් ටික කාලයක් ඇද්දි ඒකෙන් වෙන්නේ ගොඩක් වෙලාවට ඇතුලේ තෙතමනේ හැදිලා තියෙන හින්දා තමයි පුස් හැදෙන්න හේතු වෙන්නේ. අනිත් එක දැන් ගොඩක් වෙලාවට ඔයගොල්ලන් කපලා කෑලි කපලා තමයි කුඩු කරන්නේ නේද? වේලනකොට සමහරලාට කෑලි කපලත් කරනවා නේද? එහෙම වුණාමත් අර කට් සර්ෆස් එක පොඩ්ඩක් කලයක වෙනස් වෙලා යන්න පුළුවන්. තව දෙයක් තමයි අර පොත්ත අයින් කරන්නේ නැතුව කුඩු කරනකොටත් කලයක පොඩ්ඩක් වෙනස් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ දැන් අපිට පුළුවන් නම් හොඳට අර පොත්ත අයින් වෙන විදිහට වේලලා හොඳ තත්ත්වයෙන් වේලලා මම කිව්වා වගේ අර හොඳ තෙතමනේ අඩු වෙන හොඳට වේලලා පොත්ත අයින් කරලා ඒ විදිහට නියමාකාරයෙන් වේලගෙන කුඩු කරගත්තොත් ඔය කියන ගැටලු ගොඩක් වෙලාවට අවම කරගන්නට හැකියාව තියෙනවා. නැත්තම් කුඩු වලට මොනවත් මිශ්‍ර කරන්න අවශ්‍ය නැහැ නේද මිස්? කරන්න එපා. ඒකෙන් අපි ආකලන ද්‍රව්‍ය එකතු කරනවා කියලා කියන්නේ ඒක අපේ නිෂ්පාදනයේ ගුණාත්මයට හොඳ නැහැ. අපි කොයිම වෙලාවකවත් අපේ ප්‍රධාන නිෂ්පාදනයට අමතරව වෙන දෙයක් එකතු කරලා මේකේ ඒ කියන තත්ත්ව වැඩි දියුණු කරන්න උත්සාහ කරන්නට හොඳ නැහැ. එතකොට ඒක ආකලන ද්‍රව්‍ය එකතු වීමක් වෙන්නේ. ඒක නිසා අපි හැම වෙලාවෙම බලනවා අපේ නිෂ්පාදනයේ ඒ නිෂ්පාදනයම වෙන්න ඕනේ. කහ කුඩු නම් ඒක කහ කුඩුම වෙන්න ඕනේ. වෙන දෙයක් එකතු කරන්න හොඳ නැහැ. ඒ වියලීම තමයි මේ හරියටම කරගන්න ඕනේ. වේල ගන්න නැති කමෙන් තමයි පුස් හැදෙන්නේ. හොඳට වේල ගන්න ඕනේ. ඒක තමයි. හොඳයි මිස්. ඒක දැනගන්න තමයි ඕනා උනේ ගොඩක්ම. මිස් ලාම්තෙල් ඩ්‍රයර් එකකින් අමාරුද? හෙලෝ. මිස් ලාම්තෙල් ඩ්‍රයර් එකකින් අමාරුද?
ගැටලුවක් නැහැ. දැන් මම ඔයගලන්ට අර මුලින්ම පැහැදිලි කරේ කැබිනට් ටයිප් ට්‍රේ ඩ්‍රයර් එකක් කියලා. ඕක ලාම්පු තෙල් වලින් කරන්නත් පුළුවන්, විදුලියෙන් කරන්නත් පුළුවන්, විවිධ ඉන්ධන වාහක පාවිච්චි කරලා කරන්නත් පුළුවන්. ඉතින් එහෙම කියලා ලාම්පු තෙල් ඩ්‍රයර් එකක ඒ තියෙන ෆියුම්ස් කෙලින්ම ගැටෙන්නේ නැහැ නිෂ්පාදනයත් එක්ක. ඒක යන්ත්‍රීය ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ දේවල් වළක්වන්න. ඉතින් ඒ වගේ ඩ්‍රයර් එකක් පාවිච්චි කරා කියලා ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. වියලීම සිද්ධ කරන්න පුළුවන්. ගොඩක් දෙනෙක් පාවිච්චි කරන ඔය වගේ යන්ත්‍ර. Excuse me madam. ඔය මේ ඩ්‍රයර් පාවිච්චි කොහමද වේලගන්නේ? මොනවාද? අත්තික මොනවද වෙල් දැන් මෙහෙමයි. ඉතින් ඔය නිෂ්පාදනයේ මොකක් වුණත් කමන්නේ නැහැ. මම ඔයගලන්ට බේසික් දේ කියලා දුන්නා. දැන් මොනවාද කරන්නේ මේ බ්ලාන්ච් කරන්න ඕනේ අපිට යම් කිසි දෙයක්. එතකොට තමයි ඒකේ අර ගුණාත්මය ආරක්ෂා කරගන්න හොඳ ටෙක්ස්චර් එකක් තියෙන්නේ. කියන්නේ හොඳ වයනයක් තියාගන්න පුළුවන් වෙන්නේ. එතකොට වෙනස්කම් දුඹුරු පැහැවීම වගේ දේවල් වළක්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහට අපිට ඒකේ දැන් මම ඔයගලන්ට උදාහරණ කීපයකින් පැහැදිලි කරන්න කොළ පාටින් තියාගන්න ඕන නම් කොහොම වෙනවද, දුඹුරු පාට වෙනවා නම් මොන වගේ ක්‍රමවේදයන්ටද යන්න ඕනේ. ඉතින් ඒ වගේ බලන්න මේ ගැටලු තියෙන තත්ත්වයන්. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දෙයක් කරගෙන යද්දි පොඩ්ඩක් අපිට කතා කරන්න. අපිට පුළුවන්කමක් තියෙන දෙයකින් උදව් කරන්නම් මේ ඔයගලන්ට අනිවාර්යයෙන්ම මේ දේ සාර්ථකව කරගන්න. මැඩම් එක්ස්කියුස් මී මට දැනගන්න පුළුවන්ද? බලාපොරොත්තු වෙනවා. මැඩම් ඔව් කියන්න. මැඩම් එක්ස්කියුස් මී මට දැනගන්න පුළුවන්ද ඔබගේ ආයතනයේ මේ යුනිවර්සිටි එකේ බයෝටෙක්නොලොජි ඩිග්‍රී එකක් කරන ළමයෙකුට ඉන්ටර්න් පහසුකම් සපයන්න පුළුවන්ද කියලා? අපි ඇත්තටම සම්බන්ධ වෙනවා. ඒ විදිහට මේ දවස්වල පොඩි ගැටලුවක් තියෙනවා. අපි මේ ළමයි චුට්ටක් සීමා කරලා තියෙනවා. එකක් තමයි අපිට දැන් ඔය රසායන ද්‍රව්‍ය ලබා ගැනීම අපහසුකම් තියෙනවා. මේ පවතින තත්ත්වයක් එක්ක ඊට පස්සේ අපිට වැඩි දෙනෙකුට අවස්ථා දෙන්න හැකියාවක් නැහැ මේ නේද මැඩම්? හරි thank you. හරි. මේ උනට මේ හැකි පමණ මේ අවස්ථා ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ වගේ නම් මේ අපිට ඉල්ලීමක් කරාම අපි ඒ තියෙන තත්ත්ව අනුව හැකියාව තියෙනවා නම් අනිවාර්යයෙන් මේ වගේ අවස්ථා සපයනවා. මම කුළුබොඩු සම්බන්ධ ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා මිස්. මේවට මේ ඩ්‍රයර්ස් පාවිච්චි කරන්න පුළුවන්ද? ඔයගොල්ලන්ට කුළුබොඩු සම්බන්ධව ඉදිරියට වැඩසටහන් සිද්ධ කරයි. ඇත්තටම දැන් කුළුබොඩු වගේ දෙයක් ගත්තාම මේ ඩ්‍රයර්ස් පාවිච්චි කරනකොට මෙහෙම විවිධ ඩ්‍රයර්ස් පාවිච්චි කරනවා. ඇත්තටම දැන් ගොඩක් වෙලාවට අර කුළුබොඩු වල ක්වොලිටි තියාගන්න නම් හොඳ තත්ත්වයේ වියරණ පාවිච්චි කරොත් ඒක හොඳයි. නමුත් ට්‍රේ ටයිප් ඩ්‍රයර්ස් එකත් මේ ඒක සිද්ධ කරනවා. ඒක දැන් ඔය ගම්මිරිස් වේලන්න මේ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. ඉතින් ඕගොල්ලන්ට ඒසන් තවත් ඊට අමතරව දැන් මම කීවට අමතරව වෙනත් උපකරණක් තියෙනවා මේ විදිහට කුළුබඩු වියලීමට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ ඒ කටයුතු යෙදලා ඉන්නවා නම් පොඩ්ඩක් ඒ ගැටලු ඇති වෙනවා නම් අපිට කොහෙන්ද ඒව ගන්න පුළුවන් වගේ දේවල් අපිට මේ වෙලාවේ ඔබ ගැන කියන්න බැහැනේ. එතකොට ඒක හරියට නැහැ. ට්‍රේඩ් නේම් එකක් ප්‍රොමෝට් කරනවා වෙනවනේ. ඉතින් ඒක මේ ඕගොල්ලන්ට එහෙම ගැටලුවක් ඇති වෙච්ච වෙලාවට අපිට කතා කරලා බලන්න අපි පුළුවන් හොඳ බොක්ස් එකක් ගන්න. ඉතින් බොහොම කෙටි කාලෙකින් තියෙන තව ප්‍රශ්නයක් එකක් අහන්න මොන හරි ගැටලු තියෙනවා නම් ඕගොල්ලන්ට මේ ඉදිරියේදී අපිව කන්ටැක්ට් කරගන්නට නම්බර්ස් තියෙනවා. ඉතින් ඒවට කතා කරලා අවශ්‍ය ගැටලු निराකරණය කරගන්නට කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ප්‍රශ්නයක් දෙකක් තියෙන එකක් අහන්න කෙටි කාලෙකදී අපි වැඩසටහන අවසන් කරන්න අවශ්‍යයි. ගැටලු මොකද ගැටලු නැත්තම් දැනට thank you miss. ඔකේ අන්න කතා කරන්න. හෙලෝ මැඩම් මට මේක ඇසුරුම් කරන සම්බන්ධයෙන් දෙන්න පුළුවන්. ඇසුරුම් කරන සම්බන්ධයෙන් ඉස්සරහට දැන් අපි වැඩසටහනක් සම්පූර්ණ මේ වගේ වැඩසටහනක් මේ අපි කරා වගේ දැන් විජර්ණය සම්බන්ධව කරා වගේ ඇසුරුම් කරන සම්බන්ධව වැඩසටහනක් ඉදිරියේදී කරනවා. පුහුණුවක් අවශ්‍ය නම් ඒක ගන්නත් පුළුවන්. ඕගොල්ලන් මේ කොමන් නම්බර් එකක් ඔෆිස් නම්බර් එකට කතා කරලා ඊළඟට ව්‍යාප්තිංශය සම්බන්ධ කරගෙන ඒ වගේ ට්‍රේනින් එකක අවශ්‍යතාවය කියන්නේ ඒකට ඒක පහසුකම් සැලසලා දෙනවා. මැඩම් ඔකේ හෙලෝ මැඩම් ගොටුකොළ විජනනය කළ කොච්චර කාල තියාගන්න පුළුවන්ද? ඕනෙම දෙයක් විචරණය කරගන්න කොළ වර්ග වල පොඩි ගැටලුවක් තියෙනවා. ටික කාලයක් ටිකක් මාස ගාණක් යනකොට පැහැ පොඩි අවපැහැවීමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි දැන් මම ප්‍රතිකාර ක්‍රම කියලා දුන්නා. දැන් කොළ පාට ආරක්ෂා කරගන්න නම් කරන්න පුළුවන් ක්‍රමවේද. ඒත් එක්කම දැන් ওই ගොඩකොළ වර්ග වේලනකොට අනිත් දේ තමයි අපි හොඳට මේක හොදගෙන වේලගෙන يعني මතු පිට තෙතමනේ අයින් කරලා තමයි වේලීමකට යොමු කරන්න ඕනේ. නැති වුණොත් අර පොඩි තෙත ගතිය බිඳු විදිහට කොළවල හැඳෙන්න ගියොත් එහෙම එතන අර හීට් දැන් අපි උෂ්ණත්වයක් ලබා දීලානේ වේලන්නේ. එතකොට එතන පිච්චීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. පාට වෙනස් වෙන්න පුළුවන් ඒ තැන් වල. ඉතින් ඒක නිසා හොඳට හොදලා
අතුරලා තෙතමනේ අයින් කරලා වියලීමක් සිදු කරන්න හොඳ තත්ත්වයෙන් බේරගත්තොත් එහෙම අවුරුද්දකට කිට්ටු කාලයක් තියාගන්නට පුළුවන්. සමහර වෙලාවට පොඩි ගැටලු ඇති වෙන්නත් පුළුවන්. අර කොළ පාට පොඩි වෙනස්කම් ඇති වෙන්න. නැත්තම් එහෙම ලොකු ගැටලුවක් නෑ. හරි මිස් හරි බොහොම ස්තුතියි. හරි මම හිතන්නේ ඔයගොල්ලන් දැන් ගොඩක් දේවල් දැනගත්තා. තව සමහර වෙලාවට ගැටලු තියෙන්න පුළුවන්. ඉදිරියට මොනවා හරි දේවල් निराකරණය කරගන්න අවශ්‍ය වෙනවා නම් අපිට කතා කරන්න. අපේ ආයතනය හා සම්බන්ධ වෙන්න. බොහොම ස්තුතියි අද දවසේ ඔයගොල්ලන් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ගේ ගැටලු අපිට ඉදිරිපත් කරලා ඒ පිළිබඳ විසඳුම් ලබා ගැනීම පිළිබඳව. ඉතින් මේ වගේ තවත් වැඩසටහනකින් ලැබෙන සතියේ හා සම්බන්ධ වෙනකම් ඔබ හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා. ජාතික පසුබිම කළමනාකරණ ආයතනය වෙනුවෙන් බොහොම ස්තුතියි.